කියන්නේ උෂ්ණත්වය ලෙස හඳුන්වන්නේ උෂ්ණත්වය ලෙස හඳුන්වන්නේ යම් ද්‍රව්‍යක උණුසුම හෝ සිසිලස උෂ්ණත්වය ලෙස හඳුන්වන්නේ යම් ද්‍රව්‍යක උණුසුම හෝ සිසිලස පිළිබඳ මිනුමක් වේ. උෂ්ණත්වය ලෙස හඳුන්වන්නේ යම් ද්‍රව්‍යක උණුසුම හෝ සිසිලස පිළිබඳ මිනුමක් වේ. යම් ද්‍රව්‍යක උණුසුම හෝ සිසිලස පිළිබඳ මිනුමක් වේ. නේද? හරි. අපි ඔන්න හිතන්න කොල්ලක් ඉදර කාට හරි උණ ගෑනවනේ. අම්මා මොකද කරන්නේ ඇවිල්ලා? මොම් බෙල්ල රත් කියලා බලනවා. පුතාට උණද කියලා. එහෙනම් බලනවා නේද? නාල රත් කියලා බලනවා. බෙල්ල රත් කියලා බලනවා. එහෙනම් බලනවා නේද? ඔහොම උණ බලන එක හරිද? ඔහොම උණ බලන එක හරියන්නේ නැහැ නේ. එක එක්කෙනාගේ අත්වල උෂ්ණත්වය වෙනස්. හරි උෂ්ණත්වය අපිට දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට හරි උෂ්ණත්වයක් එහෙම කරලා බලා ගන්න හම්බෙන්නේ නැහැ. එහෙනම් අපි මේ උෂ්ණත්වයේ මයින්ඩ් එකේ උපකරණ පාවිච්චි කරනවා. උෂ්ණත්වයේ මයින්ඩ් අපි ඒක උපකරණ පාවිච්චි කරනවා. ඔයාලා දන්නවා ප්‍රධාන උපකරණ තමයි මොකක්ද? අපේ උෂ්ණත්ව මානය. උෂ්ණත්ව මානය පාවිච්චි කරනවා උෂ්ණත්වයේ මයින්ඩ්. හරි. දන්න ළමයි කියන්න බලන්න. මයික් ඔන් කරන්න. දන්න ළමයි කියන්න බලන්න. මට මයික් ඔන් කරලා උෂ්ණත්වයේ මයින්ඩ් පාවිච්චි කරන උපකරණේ මොකක්ද? මොකද දන්නවනේ මොකක්ද උපකරණේ? උෂ්ණත්ව මානය. උෂ්ණත්ව මානය. ඒ පාවිච්චි කරන්නේ. උෂ්ණත්ව මානය අපි දන්න ප්‍රධාන එකකයක් තියෙනවා. ඒක වෙලාවට මයින්නේ. හරි. සෙල්සියස් තමයි අපි ගොඩක් සංශගත හරි. සෙල්සියස් වලින් තමයි අපි මයින්නේ. තව එකකයක් තියෙනවා කෙල්වින් කියලා. උෂ්ණත්වය නම් එක දෙකක් තියෙනවා. ඒක උෂ්ණත්වයක් තමයි සෙල්සියස් වලින් මයින්නවා. අනිත් එක තමයි කෙල්වින් කියලා එකකින් මයින්නවා. ඔය එක කෙරෙහි පුතේ මතක තියාගන්න. ඉතින් ගහන ප්‍රශ්නට අහන්න පුළුවන්. උෂ්ණත්වය මයින ජාත්‍යන්තර එකකින් මොකක්ද කියලා. සෙල්සියස් නෙමෙයි උත්තරේ. කෙල්වින් කියන එකයි උත්තරේ. K අපොර කැපිටල් K. කියන දෙනා බලන්න කොහොමද බලන්නේ. කෙල්වින් වලින් තමයි පුතේ අපි උෂ්ණත්වය මනින්නේ. හරිද? උෂ්ණත්වය මනින ජාත්‍යන්තර එකකයේ කෙල්වින්. දැන් පුතේ ඔයාලගේ ස්ක්‍රීන් එකේ මේ මම ෂෙයා කරපු ස්ක්‍රීන් එකයි මාවයි පොඩි මම පැත්තකින් පොඩියට ඇදිනේ. මාව ටච් කරලා මාව ලොකුට දාගන්න. මම පැහැදිලි කරනකොට මාව ටච් කරලා මාව ලොකුට දාගන්න. මේ රූප ප්‍රණාලි පෙන්නද්දි ඒක ලොකුට දාගන්න. හරිද? දැන් මම පැහැදිලි කරන තුන දාගන්න මේ මාව ලොකුට. හරිනේ? ඒ උෂ්ණත්වය මනින පාවිච්චි කරන්නේ උෂ්ණත්වය මානය එකක තියෙනවා. උෂ්ණත්වය මනින එකක ප්‍රධාන එකකයක් තමයි සෙල්සියස් කියලා කියන්නේ. අනිත් එකකේ තමයි කෙල්වින් කියලා කියන්නේ. ඔය එක දෙකකින් ලෝකෙම පිළිගත් එකකේ තමයි කෙල්වින් කියලා කියන්නේ. මේ උෂ්ණත්ව මාන ගැන කතා කරනකොට එක එක උෂ්ණත්ව මාන තියෙනවනේ නේද? අපි දන්නවා දොස්තරලා ගාව තියෙන උෂ්ණත්ව මානයක් තියෙනවා. මොකටද? ලෙඩුන්ගේ උණ බලන්න. ඒකට කියනවා අපි නම වෛද්‍ය උෂ්ණත්ව මානය. දොස්තරලා ගාව තියෙන එකට කියනවා වෛද්‍ය උෂ්ණත්ව මානය. තව එකක් තියෙනවා ඉස්කෝලේ ලැබ් වල අර අපි පරීක්ෂණ කරලා මේ උෂ්ණත්වය මනින්න බෑ. ඒකට කියනවා අපි වීදුරු රසදිය වීදුරු උෂ්ණත්ව මානය. එතනම කිව්වොත් රසදිය වලින් තමයි හැම එකක්ම හදලා තියෙන්නේ. ඒකේ ටිකක් ලොකු එකක්. විද්‍යාගාර තියෙන ටිකක් පොස එකක්. ඒ දොස්තරලා ගාව තියෙන ටිකක් පොඩි එකක්. ඒ දොස්තරලා ගාව ටිකක් පොඩි එකක් තිබිලා මේ විද්‍යාගාර ලොකු එකක් තියෙන්නේ. හේතුව මේකයි. දොස්තරලාට බලන්න ඕනේ මිනිස්සුන්ගේ. දොස්තරලාට උෂ්ණත්ව මානය බලන්න ඕනේ මිනිස්සුන්ගේ. යාලා මේ පස්වල මේ වතුරේ බලන්න යන්නේ නැහැ නේ. යාලා බලන්නේ මිනිස්සුන්ගේ. මිනිස්සුන්ගේ උෂ්ණත්වය බිඳුව 100 ගණන් තියනවද? බිඳුව කියන්නේ ගල් වෙලානේ. එහෙම වෙන්න බෑ. මිනිහගේ සාමාන්‍ය උෂ්ණත්වය කියලා තමයි සෙල්සියස් අංශක 37.5යි. සමහර පොත්වල 37යි කියලා තියෙනවා. මම නිකන් සාකච්ඡා කරන්නේ ලියන්න දෙනවා නෝට් ඔක්කොම. මිනිහගේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 30. මේ ඔක්කොම ගහන පොයින්ට්. මේ ඔක්කොම විභාගයට අනිවාර්යෙන් ගහන පොයින්ට්. මම පේපර් බලලා පේපර් බලලා අහලා තියෙන ප්‍රශ්න මොනවද? පහුගිය අවුරුදු බලලා තියෙන මොනවද? වෙන ඉස්කෝලේ අහලා තියෙන මොනවද? ඔක්කොම කියවලා මේ පාඩම ගන්න. හරිනේ? හරි. ඒතර මිනිහගේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් 37යි. සමහර ඒවා කියලා තියෙනවා සෙල්සියස් 37.5යි. හරිනේ? සාමාන්‍ය ඔක උෂ්ණත්වය. හරිනේ? ඒතර මිනිහගේ සාමාන්‍ය උෂ්ණත්වය යන්නේ 35න් උඩ. 35න් උඩ 45න් පහළ. 35න් උඩ 45න් පහළ. 45ට වැඩි එකම මැරෙනවා. 30 අඩු එකම ඒත් මැරෙනවා. එහෙනම් සාමාන්‍ය උෂ්ණත්වය තියෙන්නේ 30යි 40යි අතර. එහෙනම් දොස්තරවරුන්ට ඕනේ වෙන්නේ පොඩි උෂ්ණත්ව පරාසයක්. ඒ උෂ්ණත්ව මාන වල බිඳුව එක දෙක ඉව නැහැ.
ඒ වඩක් නෑ යාලා මන්නේ නෑ නේ නේද එහෙනම් තියෙන්නේ 30 ඉඳන් 40 50 නිකන් විතරයි තියෙන්නේ එහෙනම් යාලට පොඩි උෂ්ණත්වමානයක් ඇති ඒවට කියනවා වෛද්‍ය උෂ්ණත්වමාන කියලා හැබැයි විද්‍යාගාරෙ එහෙම නෙමෙයි අපි අයිසල උෂ්ණත්වය මැල්ල බලනවා වතුර ටික එක රත් කරද්දී ඒක උෂ්ණත්වමානයක් දාලා තියෙනවා එතකොට මේ නටන වතුර උෂ්ණත්වමානයමයි එනවා ඒ කියන්නේ වතුර නටන්නේ කියන සෙල්සියස් වතුර නටන්නේ සෙල්සියස් 100 දී වතුර අයිස් වෙන්නේ සෙල්සියස් 0 එහෙනම් අපිට අනිවාර්යයෙන්ම සෙල්සියස් 0 ඉඳන් සෙල්සියස් 100 වෙනකම් පේන උෂ්ණත්වමානයක් අනිවාර්යයෙන්ම ඕනෙනවා එහෙනම් විද්‍යාගාර කියන එක ටිකක් උසයි හරිනේ ඊළඟට ඔය උෂ්ණත්වමානය දැකලා ඇති පොඩි යට බල්බ් එකක් තියෙනවා කියන්නේ එළියන බල්බ් එකක් නෙමෙයි පොඩි මිනිසෙන බල්බ් එකක් වගේ පොඩි චූටි කැල්ලක් ඕකේ දාලා තියෙන ගොඩක් වෙලාවට රසදිය කියන එක තමයි ගොඩක් වෙලාවට ඕකේ දාලා තියෙන්නේ සමහර උෂ්ණත්ව තියෙනවා ඒවට දාලා තියෙන රසදිය වෙනුවට මධ්‍යසාර අරක්කු කියලා කියන්නේ ඒක හේතු තියෙන ඒවට දාන්න ඒව කියලා දෙන්නම් 10 වතුරේ හරිනේ හේතු දාන්නේ ඒකට හේතු දැනගන්න ඕනේ මේකයි උෂ්ණත්වමාන වර්ග කීපයක් තියෙනවා එකක් බයිඩ් උෂ්ණත්වමානය අනික සාමාන්‍ය උෂ්ණත්වමානය හරිද ඊළඟට ඔය උෂ්ණත්වමානය ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ ද්‍රව වර්ගයේ රසදිය කියන එක සමහර ඒ වගේ මධ්‍යසාර තියෙනවා මධ්‍යසාර තියෙනවා නම් ඒවට කියනවා මධ්‍යසාර උෂ්ණත්වමානයක් කියලා රසදිය තියෙනවා නම් ඒවට කියනවා රසදිය උෂ්ණත්වමානයක් කියලා වෛද්‍යවරු පාවිච්චි කරන උෂ්ණත්වය. ඇයි ඒ රෝගීන්ගේ උෂ්ණත්වය පරීක්ෂා කරන්න. සාමාන්‍ය නිරෝගී මිනිසෙකුගේ උෂ්ණත්වය කියන සෙල්සියස් 37යි. එහෙම නැත්නම් 37.5යි. හරිනේ? ආවුරුදු ප්‍රධාන උෂ්ණත්වමාන ටික. මම රූප පෙන්නන්න බෑ. ඒ රූප ටික පෙන්නනවා. හරිනේ? ඊළඟට. අපි ඒක ලියාගෙන ඉමු. හරිනේ? උෂ්ණත්වය කියලා ලියුවා. හරි. ඊළඟ කරුණ දාලා ලියාගන්න. ඊළඟ කරුණ දාලා ලියාගමු. ලියාගන්න. උෂ්ණත්වය මැනීමට උෂ්ණත්වමාන භාවිතා කරයි. උෂ්ණත්වය මැනීම සඳහා 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 උෂ්ණත්වමාන භාවිතා කරයි. හරිනේ? හරි. ඊළඟ කරුණ දාලා ලියාගමු. ඊළඟ කරුණ දාලා ලියාගන්න. මොකද ජීවන උෂ්ණත්වමාන වල එක එකයි පරිමාණ පාවිච්චි කරනවානේ. සෙල්සියස් අංශක වලින් මයින්නවා, කෙල්වින් වලින් මයින්නවා, තව ඒවා තියෙනවා ෆැරන්හයිට් වලින් මයින්නවා. ඒවත් තියෙනවානේ අපි ලියාගමු එක ලියන්න. ඊළඟ කරුණ දාලා උෂ්ණත්වය මැනීම සඳහා 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 විවිධ පරිමාණ භාවිතා කරයි. උෂ්ණත්වය මැනීම සඳහා විවිධ පරිමාණ භාවිතා කරයි. හරිනේ? උෂ්ණත්වය මැනීම සඳහා විවිධ පරිමාණ භාවිතා කරයි. හරි. කෝඩ් එක පේනවනේ මම කරේ මාවල කෝඩ් දාගන්න කියලා. හරි. මේ පළවෙනි පරිමාණය සෙල්සියස් පරිමාණය. सेल्सियस परिमाण सेल्सियस परिमाण මාතෘකාවක්ද නෑ පුතේ මම කියන්නේ පරිමාණ තුනක් භාවිතා කරයි කියලා පරිමාණ භාවිතා කරයි කියලා ඒ පරිමාණ වලින් බලන්න සෙල්සියස් පරිමාණය ඊළඟට ළඟට කියන්නේ ෆැරන්හයිට් පරිමාණය ෆැරන්හයිට්
සර් ලියා ගන්න ඕනේද? ඔව් ලියන්න බෑ පරිමාණ තුන. ටික දෙක තුන දාලා. තුන්වෙනි එක කෙල්වින් පරිමාණය. කවිත ලියන්නේ නැද්ද? කෙල්වින් පරිමාණය. පළවෙනි එක සෙල්සියස් පරිමාණය, දෙවෙනි එක ෆැරන්හයිට් පරිමාණය, තුන්වෙනි එක කෙල්වින් පරිමාණය. माँ पेनवा का रटे පේනවා සර්. हरी 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 පේනවා සර්. हरी हरी ताकि मिस्टेक කියලා වගේ पेनवा දැන් මට බැලුවා හරි හරි එතකොට පළවෙනි එක සෙල්සියස් පරිමාණය දෙවෙනි එක ෆැරන්හයිට් පරිමාණය තුන්වෙනි එක කෙල්වින් පරිමාණය දරුවෝ කෙල්වින් එක ඉස්සරහින් ලියන වරහන් ඇතුලේ කැපිටල් K කෙල්වින් වලින් මයින් අපුඩ සංකේත කැපිටල් K කැපිටල් K ෆැරන්හයිට් නම් කැපිටල් F Celsius na capital C. Capital C, capital F, capital A. මේක තමයි පරිමාණ තුන. හරිනේ? Celsius පරිමාණය, Fahrenheit පරිමාණය, Kelvin පරිමාණය. හරිනේ? හරි. පල්ලෙන් කරුවොත් දාලා ලියාගමු මොකද්ද? ලියා ගන්න ඕනේ ජාත්‍යන්තර පරිමාණය තමයි කෙල්වින් පරිමාණය කියලා නේ. දැන් පල්ලෙන් කරුවොත් දාන්න. පල්ලෙන් කරුවොත් දාලා ලියා ගන්න. උෂ්ණත්වය මැනීම සඳහා භාවිතා කරන උෂ්ණත්වය මැනීම සඳහා භාවිතා කරන උෂ්ණත්වය මැනීම සඳහා භාවිතා කරන ජාත්‍යන්තර ඒකකය වන්නේ උෂ්ණත්වය මැනීම සඳහා භාවිතා කරන ජාත්‍යන්තර ඒකකය වන්නේ උෂ්ණත්වය මැනීම සඳහා භාවිතා කරන ජාත්‍යන්තර ඒකකය වන්නේ කෙල්වින් පරිමාණයයි උෂ්ණත්වය මැනීම සඳහා භාවිතා කරන ජාත්‍යන්තර ඒකකය වන්නේ කෙල්වින් පරිමාණයයි කෙල්වින් උෂ්ණත්වය මැනීම සඳහා භාවිතා කරන ජාත්‍යන්තර පරිමාණය වන්නේ කෙල්වින් පරිමාණයයි කෙල්වින් වලින්මයි හරිනේ මම ඔයාලව ලියා ගන්න කරුණු වලින් පොතේ ඔළුවට දා ගන්න කරුණු වලින් බාහිර ඕන තරම් ඒවා ලියා ගන්න පුළුවන් කෙලින්ම ලකුණු තමයි ඔය ලියා ගන්න හරිනේ ඒක නම් හොඳට උනන්දුවෙන් ඉටි කරගන්න හරි දැන් මාව පැත්තට අයින් කරලා ලොකු ස්ක්‍රීන් එක දාගන්න මම ෂෙයා කරපු එක ලොකුවට දැන් ඔයාලගේ ෆෝන් එකේ පේන්න ඕනේ වාට මේ ලොකු ස්ක්‍රීන් එක මාව පොඩියට පේන්න ඕනේ with මිනිදු හරිද හරි සර්. හරි එහෙනම් දැන් මේ පේන්න ඕන වට ස්ක්‍රීන් එක ලොකුවට හරිනේ හරි මම මේ දාලා තියෙන දරුවෝ එක එක උෂ්ණත්වමාන වල රූප හරිනේ එක එක උෂ්ණත්වමාන රූප තමයි මේ දාලා තියෙන්නේ හරිනේ මේ තියෙන්නේ පොඩි උෂ්ණත්වමානයක් මේ බලන්න මේ වුණ දැන් වැඩි භාවිතා වෙන්නේ නැහැ ඊළඟට මේ තියෙන්නේ අපි දන්න සාමාන්‍ය උෂ්ණත්වමානයක් මේ බලන්න මේ පෙන්නලා තියෙන පුතේ මේ පල්ලෙහාම දැන් පේන නැති වලට මේ පල්ලෙහාම පේනවා ඉතින් මෙතන මේ තියෙන්නේ මේකට කියනවා අපි බල්බය කියලා මේකට තමයි බල්බය කියලා කියන්නේ හරිද මේකට බල්බය කියලා කියන්නේ මේ ඇතුලේ පුරවලා තියෙන්නේ රසදිය මේ ඇතුලේ මෙයාලා පුරවලා තියෙන්නේ මේ බල්බ් එක ඇතුලේ රසදිය ඔයාලට පේන්නේ නැති මේක දිගේ මේ උඩට යන්නේ ටික ටික මොනවද මේ රසදිය මේ හීනි බටයක් තියෙන ඇතුලේ මේක දිගේ හීනි බටේ දිගේ මේ රසදිය කඳ ටික ටික උඩට යනවා උෂ්ණත්වය වැඩි වෙන්න මේ රසදිය කඳ උඩට යනවා මේ හීනි බටේට කියනවා අපි කේශික නලය කියලා කේශික නලය තියෙනවා පල්ලෙහායින් තියෙනවා මෙහෙම මේ බල්බය තුල රසදිය පුරවලා තියෙනවා ඊළඟට මෙන්න මෙතන ඔන්න බලන්න මෙන්න මෙතන මේ බලන්න පුතේ මෙන්න මෙතන තියෙනවා පොඩි නැම්මක් උතන පොඩි නැම්මක් තියෙනවා ඔකට කියනවා කේශික නැම්ම කියලා ওই නැම්මෙන් තමයි කරන්නේ අපි හිතන්නකෝ මෙහෙම හරි අපිට මොන කාගේ හරි උෂ්ණත්වයේ මයින්නවා අපි හිතමු අදීප කරන අපේ අදීප කාගේ හරි පොඩි කෙනෙක්ගේ මයින්ව උෂ්ණත්වය උෂ්ණත්වමානි මැරලා ඔයා දැන් අපි සාමාන්‍ය පොඩි එකේ මයින්නේ කොහොමද
එක්ක දිව යටින් තියලා එහෙම නැත්නම් කිහිල්ලස්සේ දාලා නේද කොමයිනේ නේද? අහම අපි දැන් දාලා උෂ්ණත්වමානය එළියට ගන්නවානේ. එළියට කරගෙන ආව බයින්නෝනේ. කියන S2 ඉස්සරහට අරගෙන උෂ්ණත්වය මනිනවානේ. එතකොට උෂ්ණත්වය ආපහු අඩු වෙන්න පුළුවන්. ඇයි දැන් එළියට අරගෙන තියෙන්නේ? අන්නේ වැඩි වෙච්ච උෂ්ණත්වය ආපහු අඩු නොවෙන්න තමයි උතන ඔය පොඩි නැම්මක් දාලා තියෙන්නේ. ඒකට පල්ලයට ආපහු බහින්නේ නැහැ. උඩට වැඩි අඩිගෙන යනවා. අපෝ පල්ලයට ලේසියෙන් බහින්නේ නැහැ එළියට ගත්තා කියලා නේ. ඒකට තමයි ඔය නැම්මක් පාවිච්චි කරලා තියෙන්නේ. බාහිර දරුවෝ අනිශ්චිත දීලා කොටස් එක නම් කරන්න આવොත් එහෙම දැනගන්න ඕනේ. එතකොට පල්ලෙහැම තියෙනවා බල්බය, උඩින් තියෙනවා මේ කේස් එක නලය, ඇතුලෙන් තියෙනවා රසදිය කඳ. ඕව තමයි මේකේ තියෙන්නේ. හරිනේ. මේ තියෙන්නේ මම අර කියපු වෛද්‍ය උෂ්ණත්වමානය. මේ තියෙන්නේ පුතේ වෛද්‍ය උෂ්ණත්වමානය. ගොඩක් වෙලාවට කහ පාටයි මෙහෙම. මේ තියෙන උඩ රසදිය තියෙනවා. මේ අනිත් පැත්තට වල මේක තියෙන්නේ. ඒතකොට මේ තියෙන්නේ මෙතන බල්බය. මෙතන තියෙන්නේ බල්බය. ඊට පස්සේ මේ ඇතුලේ තියෙනවා මෙන්න මෙහෙම කේස් එක නලය. මේ වගේ පරිමාණයක් තියෙනවා. ඔයාලට මේක හොඳට පේනවා පුතේ බලාගන්න. මෙන්න මේකේ මෙන්න මේක බලන්න. මේ පරිමාණය තියෙන්නේ මෙතන ඉඳන් මේ පොඩ්ඩ දුරයි මේ. මෙන්න මෙච්චරේ පරිමාණය තියෙන්නේ. තාම පොඩි පරිමාණයක් තියෙන්නේ. නෙට් මිනිදුව බලාගන්න ස්ක්‍රීන් එක. ඉන් බලාගෙන ඉන්නේ. අනික අය මේ ස්ක්‍රීන් එක බලාගන්න මේ කියද්දි පාඩම් දරුවෝ. මේ උඩ තියෙන උඩ බල්බය. මේ තියෙන උඩ කේස් එක නලය. මේ තියෙන්නේ පරිමාණය. හරිනේ. ඒතකොට පේන්නේ ඔයාලට මේ වෛද්‍ය උෂ්ණත්වමානයේ පොඩි පරිමාණයක් තමයි මෙතන තියෙන්නේ. හරිනේ. හරි. ඊළඟට මේ උෂ්ණත්වය ඉන්නේ මොකටද? ඒව දාන්න. හරිනේ. හරි. මේ තියෙන්නේ පොඩ්ඩක් මේ බලන්න ඕන නේද? මේ බලන්න. මේ ඔක්කොම ලියන්න දෙනවා බලන්න එපා. මේ ටිකම ඔක්කොම ලියන්න දෙනවා. හරි. මේ බලන්න. මේ තියෙන්නේ වෛද්‍ය උෂ්ණත්වමානයේ ලක්ෂණ. කියනවා උෂ්ණත්ව පරාසය කෙටිලු. තියෙන්නේ 35 ඉඳන් 43 වෙනකම් කියලා මෙයාලා කියනවා. 35 ඉඳන් 43 වෙනකම් මෙයාලගේ උෂ්ණත්වය තියෙන්නේ. 35 ඉඳන් 43 වෙනකම් තමයි තියෙන්නේ. හරිද? ඊළඟට මේ තියෙනවා කේස් එක නැම්මක් ඇත. ඒ ටික අපි ඔක්කොම ලියා ගන්න දෙනවා. හරිනේ? ඊළඟ මේ පෙරලා තියෙන්නේ උෂ්ණත්වමානය අපි පාවිච්චි කරන විදිය. ඉතින් මං ගා වීඩියෝ එකක් තිබ්බා උෂ්ණත්වමානය පාවිච්චි කරන්නේ කොහොමද කියලා. මම වීඩියෝ එකක් දාලා පෙන්නන්නම්. ඉතින් උෂ්ණත්වමානයයි පාවිච්චි කරන්න යන්නේ කොහොමද කියලා. Hi මේ තියෙන ඔන්න වෛද්‍ය උෂ්ණත්වමානය. today we will see how to check temperature at home. ඔය තියෙන වෛද්‍ය උෂ්ණත්වමානය. This පොඩි is එකක් the තමයි වෛද්‍ය mercury උෂ්ණත්වමානය කියලා කියන්නේ. thermometer. It has a mercury head කප් එකයි and මුලින්ම a අයින් කරන්න scale ඕනේ. ඊට පස්සේ only ඊදුරෙන් කොහොම අල්ලලා Fahrenheit අරගන්න ඕනේ. and Celsius අර වැඩි බල්බ් markings එකෙන් are අපි අල්ලන්නේ given. නැහැ. බල්බ් එක හරියෙන් අල්ලන්නේ නැහැ. Usually the temperature is mentioned in මම කියන්නේ කහ පාට එකක් Fahrenheit තමයි කේස් එක නලය. units. බලන්න මේකේ තියෙනවා මේ 35 ඉඳන් 42 වෙනකම් තමයි ඒකේ තියෙන්නේ. 35 ඉඳන් 42 වෙනකම්. මේ 35 ඉඳන් 42 වෙනකම් තමයි තියෙන්නේ. ඒ සෙල්සියස් අංශක. ඔයාලට පේනවා ඇති සෙල්සියස් තමයි ඒ තියෙන්නේ මේ සෙල්සියස් අංශක. යට තියෙනවා ෆැරන්හයිට් අංශක. ෆැරන්හයිට් නම් කියනකම් තියෙනවා. මේ බලන්න ෆැරන්හයිට් නම් 94 ඉඳන් 108 වෙනකම්. අපිට ඕනේ සෙල්සියස් නේ. සෙල්සියස් එනවා 35 ඉඳන් 42 වෙනකම් අපිට මේකේ බලා ගන්න පුළුවන්. You can see the mercury is giving රසදිය තමයි යෝගේ තියෙන්නේ එතකොට. is Fahrenheit. දැන් ඔයාලට පේනවා ඇති මේකේ මෙන්න මේ රසදිය කාන්ද එකේ තියෙන මෙයාලගේ මෙන්න මේ හරි. මුලින්ම පරීක්ෂා කරන කලින් මෙන්න මෙහෙම පල්ලෙහාට හොලවන්න ඕනේ ටිකක් වෙලා. ඇයි හොලවන්න ඕනේ? ඔයාලා දැක්ක මෙන්න මෙතන. මෙන්න බලන්න මෙතන ආපහු. The mercury දැනටම මෙන්න මේකේ රසදිය කන්ද. මේ බලන්න රසදිය කන්ද මෙච්චරක් විතර උඩට නැගලා තියෙනවානේ. ඒකේ රසදිය කන්ද ඉහළට නැගලා තියෙන්නේ. අපි මේක හරි කාගේ හරි කෙනෙක්ගේ තියලා උෂ්ණත්වමානියම ඉන්න ගියොත් මේ උෂ්ණත්වය මොකද වෙන්නේ? වරදිනවා. ඇයි? දැන් භාගයක් උෂ්ණත්වය නැගලා තියෙන්නේ. එතෙන් නම් මෙන්නත් මේ උෂ්ණත්වය වරදිනවා. අපි මොකද කරන්න ඕනේ? මේ නැගලා තියෙන උෂ්ණත්වය ආපහු මෙන්න මෙහෙම ටික පල්ලෙහාට අරන් ඇවිල්ලා මේක ඇතුළට ගෙනියන්න ඕනේ. අන්න එහෙම ගෙනියන්න තමයි අපි මේ උෂ්ණත්වමානි පල්ලෙහාට ගසන්නේ. දැන් මම දැක්ක ඔයා ගසනවා මෙන්න මේ is විදිහට. giving a reading of this කාගේ බලන්න කරේ ඔන්න ඔහම දෙපාරක් හොල්ලන්න ඕනේ ටිකක්. එළිය උඩට ගිහින් ටික ආපහු පල්ලෙහාට යවා ගන්න. දැන් මේ පල්ලෙහාට යවා ගන්න බෑ කොහොම හරි. ඒක තමයි ඔය කරන්නේ. ටිකක් අපි හොල්ලන්න ඕනේ. now see හරි. the mercury දැන් level ටික අපි පල්ලෙහාට is ගියාම lowered. වීඩියෝ පල්ලෙහාට මෙහාටම ගියාම Now තමයි we තියෙන්නේ. can ඉතින් අපි use යන්නේ this සාමාන්‍යයෙන්. thermometer to check temperature. ඊට පස්සේ ඔන්න
අපි සාමාන්‍ය උෂ්ණත්වමානය Ask ඇඟට the ස්පර්ශ වෙන්න person ඕනේ. to put this උෂ්ණත්වමානය අපේ ඇඟට ස්පර්ශ වෙන thermometer එක. එයා in ෂර්ට් එක his ඇතුලේ ඉඳලා armpit මොකද such විනාඩි 5ක් විතර that තියාගන්න the ගන්න 10ක් mercury විතර. head is right in the අර බල්බ් armpit. එක අපේ ඇඟේ ස්පර්ශ වෙන්න ඕනේ. ඒ වුණොත් තමයි හරියටම Wait හරියන්නේ. for බල්බ් එක අපේ ඇඟේ about ස්පර්ශ වෙන්න 2 ඕනේ. to 3 minutes. අපේ හැම ස්පර්ශ During වෙන්න ඕනේ these උෂ්ණත්වමානය minutes, බල්බ් එකක් the තියෙනවා. mercury head will absorb the body heat and its level will increase to give us temperature reading. ඊට පස්සේ අපි අර කවදාවත් අර බල්බ් එකකින් After අල්ලන්නේ 2 නැහැ. to 3 වෙනස් minutes, වෙනවනේ. වීදුරුවෙන් තමයි අල්ලන්න ඕනේ. ask the person to give you අල්ලලා thermometer back. Now check the mercury බලයෙන් level. අල්ලන්නේ. කොහොමද කියලා ඊට පස්සේ උෂ්ණත්වය It බලන්න is පුළුවන් about හරියට කීයද 98 කියලා. බලන්න degrees උෂ්ණත්වය මෙයාගේ Fahrenheit. කීයද? මේ බලන්න. මෙන්න බලන්න තියෙන්නේ මෙන්න මෙතන. ඒ කියන්නේ කීයද? 36යි 37යි පොඩ්ඩක් මැද්ද. නිසා 36යි 0.5යි ගාණක් විතර තමයි මෙයාට තියෙන්නේ. හරිනේ සෙල්සියස් නම්. යටින් බැලුවොත් ෆැරන්හයිට් නම් කීයද? 94 95 96 මෙතන මේ 98ක් වගේ තමයි ෆැරන්හයිට් නම්. 98යි උඩින් බැලුවොත් 37ක් විතරනේ. එහෙනම් මෙයා නිරෝගී පුද්ගලයෙක්. 37ක් කියන්නේ සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙක්ගේ උෂ්ණත්වය. Now, 0.5 වගේ which is normal reading of temperature. නේ. ඕක තමයි පුතේ එතකොට උෂ්ණත්වය මයින ආකාරය. ඔක මට පෙන්වන්න ඕනේ උෂ්ණත්වය මයින එතකොට ආකාරය. එතකොට ඒක ඔයාලා දැක්කා. ඊළඟට උෂ්ණත්වමානිය පිළිග ලියාගත්තා. සර් ඉස්සෙල්ලාම මොනවා හරි ලිව්වද? නෑ නෑ මොකුත් ලිව්වේ නෑ පුතේ. අර පරිමාණ තුන විතරයි ලිව්වේ. සර් අන්තිම එක කියන්නකෝ. ඔයා ලිව්වේ මොකක්ද පරිමාණය. අන්තිමට ලිව්වේ ටික මට කියන්න. ෆැරන්හයිට් පරිමාණය. ෆැරන්හයිට් පරිමාණය. ඊට පස්සේ මම ලිව්වා මේ තුනෙන් අන්තර්ජාතික එකකය මොකක්ද කෙල්වින් පරිමාණය කියලා. මේ තුනෙන් අන්තර්ජාතිකව පිළිගත් ඒකකය වන්නේ කෙල්වින් කියලා ලිව්වා. නෙල්ටික්. හරි. ඊළඟට එතකොට ඒ උෂ්ණත්වමානය තුන ලිව්වා අපි ඉන්න විනාඩියක. අපි ඊළඟ දැනගන්න මෙන්න මේ කතාව. උෂ්ණත්වමානය කොහොමදයි මනින්නේ කියලා. හරිනේ? හරි. අපි මුලින්ම උෂ්ණත්වමානය පොඩි එකක් උෂ්ණත්වමානයක් ඇඳගෙන ඉමු. හරිනේ? උෂ්ණත්වමානය පොඩි එකක් අපි ඇඳගෙන ඉමු. හරි. මාව දාගන්න report ඉස්සෙල්ලාම board එක period දාගන්න මාව. හරිනේ? මුලින් බලාගෙන ඉන්න. මුලින්ම කොහොමද එක් උෂ්ණත්වමානය මෙහෙම වීදුරු බටයක් නේ ලොකු. මෙන්න වීදුරු නාලයක් තියෙනවා. ඊට පස්සේ මොකද උනේ? පල්ලෙහාට යන්න කියන්නේ මෙහෙම වෙලා අන්තිමට මේ හරියේ මෙහෙම බල්බ් එකක් උරු පාට. පොඩක් අඳින්න බලා ගන්න ඉස්සෙල්ලාම බලා ගන්න අඳින්න එපා. මේ හරියෙන් තියෙනවා මොනවද? බල්බ්. මේකට කියනවා බල්බ්. මේ බලන්න පුතේ මේකට කියනවා බල්බ් කියලා. ඊට පස්සේ වල එක මොකක්ද? මේකේ තියෙනවා පොඩි මට මේ ඇඳයි බල්බ්. ඇඳයි ඔයාලා අඳුරලා තියන්න ගන්න මේ බල්බ් එක. ඊට පස්සේ මොකද්ද? සීනි බටයක් තියෙනවා පුතේ. මේකට කියනවා කේසික නලය කියලා. කේසික කියන්නේ පුතේ හීනී කියන්නේ. කේසික නලය. හරි පරිමාණයක් තියෙනවා නේ. මෙහෙම හොරු කියලා බලාගන්න ඕනේ. මේ සාමාන්‍ය සත්‍යයක් අඳින්නේ. මේක පහළින්ම සෙල්සියස් බිඳුව තියෙනවා. ඉහළින්ම සෙල්සියස් 100. හරිනේ මොකක්ද දරුවෝ?
also එක මුලින් බලාගෙන ඉන්න කියලා කිව්ව දරුවෝ බලාගෙන ඉන්න මුලින් ඊළඟ තැනට ගමු අපි. හරිනේ? ඊට පස්සේ මේක බල්බය කියනවා. මේක පෙට්ට පුතේ? නෑ මුලින් බලාගෙන ඉන්න. ඊට පස්සේ මේ කේස් එක නලිය තියෙනවා. හරිනේ? මේකට කියනවා අපි පරිමාණය. කේස් එක නලිය වගේ තියෙනවා. ඔක තමයි උෂ්ණත්වමානයේ කොටස. ඕන්න නම් දමෙන් දාන්න පුළුවන් මොකද්ද? මෙහෙම පොඩි නැම්මක් මෙහෙම සියුම් නැම්ම කියලා. මේ තමයි උෂ්ණත්වමානය. හරිද? මොනවම තියෙනවා. මෙතන රසදිය රහිත බල්බය තියෙනවා. මෙතන සියුම් නැම්මක් තියෙනවා. මේක පරිමාණය. මේක කේශික නලය. හරිනේ? අනුමාත්‍රක පොඩි අනුමාන ලියගන්න උෂ්ණත්වමානයේ කොටස් කියලා ලියලා එඳගමු. ලියන මාතෘකාව උෂ්ණත්වමානයක කොටස්. මේ ලියන මාත් එක අඳින්න. ලියන්න ගන්න මාතෘකාව. ලබන සතියේ මේ පාඩම අපි කරන්නේ වැඩ පොතේ. හරිනේ? එතකොට කිසිම ප්‍රශ්නයක් නැහැ. රූපත් ඔක්කොම තියෙනවා අපිට ලියගන්න විතරයි තියෙන්නේ. ලියන මාතෘකාව උෂ්ණත්වමානයක කොටස්. උෂ්ණත්වමානයක කොටස්. හරි සර් හරි. මුලින්ම අපි අඳිමු මෙන්න මේ බටයක් නේ. දන්නවනේ? බටයක් තියෙනවා දැන් තියෙනවා රූප. අදුරලා තියන්නේ නැද්ද? මේ වීදුරු බටේ. ඊට පස්සේ අඳිනවද සර්? අපි දරවලින් අදිනවා. ඉන්න රසදිය සහිත බල්බය. පහළින්ම සෙල්සියස් 0 ඉහළින්ම සෙල්සියස් 100. මෙතන කියනවා පරිමාණය. කියනවා පරිමාණය. අපිට තියෙනවා හීනේ බටය. ඒක නම් අපන්නවා. මේකට කියනවා කේශික නලය. මේක කේශික නලය. කේශික නලය පරිමාණය රසදිය සහිත බල්බය. මේක සියුම් නැම්ම. විනාඩි දෙකක් දෙන්න අඳ ගන්න බෑ. හරි සර් සර් චූට්ටක් ඉන්න
ඉඳලා හරි කියන්නේ. ඉවරයි සර්. හරි. ඉවරයි සර්. ඉවරනේ. හරි. ඉතින් කියන්න. හරිනේ. හරි. ඊළඟ අපි ලියා ගන්න ඕනේ කොහොමද මේකෙන් අපි උෂ්ණත්වය මනින්නේ කියලා. අපි උෂ්ණත්වය මනවට ගත්තී මේ නේද? මේකට ලියා ගමු. මේකෙන්ද නම් කරලා දඬලා. නම් කරානේ? උදාහරණ අඳින්න කිව්වොත් මේ ඇඳ විතරක් මදි ලකුණු භාගයක් දෙන්නේ. නැත්නම් නැත්තම් හරිනේ. කේසික නලය සියුම් නැම්ම රසදිය සහිත බල්බය පරිමාණය. හරිනේ. කරුවත් දාලා පල්ලෙහා ලියා ගන්න. කරුවත් දාලා ලියා ගන්න. උෂ්ණත්වමානයේ බල්බය තුල 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 රසදිය හෝ මධ්‍යසාර රසදිය හෝ මධ්‍යසාර අඩංගු කර ඇත. 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 ඊළඟ විවිධ කාර්යයන් සඳහා විවිධ කාර්යයන් සඳහා උෂ්ණත්වමාන භාවිතා කරයි. විවිධ කාර්යයන් සඳහා උෂ්ණත්වමාන භාවිතා කරයි. විවිධ කාර්යයන් සඳහා උෂ්ණත්වමාන භාවිතා කරයි. මොකටද බන්නවා කිව්වේ? රෝගීන්ගේ උෂ්ණත්වය මනින්න පාවිච්චි කරනවා. ඊට පස්සේ විද්‍යාගාරවල විවිධ ද්‍රාවණ උෂ්ණත්වය මනින්න පාවිච්චි කරනවා. ඊට පස්සේ තව පසේ උෂ්ණත්වය මනින්නත් එක එක කාරණාවකට පාවිච්චි කරනවා දරුවෝ. අපි දන්නවා පසේ සමහර තැන්වල උෂ්ණත්වය අඩුයි, සමහර තැන්වල උෂ්ණත්වය වැඩි. උදාහරණයක් විදිහට හොඳට වතුර තියෙන තැනක නම් එතන පසේ උෂ්ණත්වය අඩුයි. හොඳට මේ අර කයි කියන්නේ ඉරිතරිච්ච පසක් නම් ඒකේ උෂ්ණත්වය හුඟක් වැඩි. එහෙනම් මේ සමහර ලාවට පස්වල උෂ්ණත්වය මනින්නත් දරුවෝ පසේ උෂ්ණත්වය මනින්නත් මෙන්න මේ උෂ්ණත්වමාන පාවිච්චි කරනවා. හරිනේ? ඒකට මම කිව්වේ භාවිතා කරයි. ඊළඟ සරුදාර ලියා ගන්න. රෝගීන්ගේ උෂ්ණත්වය මැනීමට රෝගීන්ගේ උෂ්ණත්වය මැනීමට ක්‍රමවත් දාන්න. රෝගීන්ගේ උෂ්ණත්වය මැනීමට ක්‍රමවත් දාන්න. දරුවෝ කවුරු හරි කෙනෙක් කැමරාව ඔන් කරගන්නකො. මම ඔයාලා ලියලා ඉවරද දන්නේ නැහැ. මම ඉතින් විතරයි කියන්නේ. ඔයාලා මම මේකෙන් කියනවත් දන්නේ නැහැ. හරි.
මම මොන් කරන් ඉන්න මොකද ඒකට මම දන්නවා ඔයාලා කැමරාව දිහා බැලුවම ආපහු පාරක් මට කියන්න පුළුවන්. ඒක දන්නවා ලීවරේ කියලා. හරිද? රෝගීන්ගේ උෂ්ණත්වය මැනීමට ඊළඟට පසේ උෂ්ණත්වය මැනීමට පසේ උෂ්ණත්වය මැනීමට පසේ උෂ්ණත්වය මැනීමට පසේ උෂ්ණත්වය මැනීමට ඊළඟට විද්‍යාගාරයේ ඊළඟ කමාව දාලා කමා විද්‍යාගාරයේදී විවිධ ද්‍රාවණවල උෂ්ණත්වය මැනීමට 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 අද සාර කියන්නේ විද්‍යාගාරයේදී විද්‍යාගාරයේදී විවිධ ද්‍රාවණවල ද්‍රාවණ කියන්නේ ගිය කරපුවා ද්‍රාවණ සීනි ද්‍රාවණය ඊට පස්සේ පොල් ද්‍රාවණය සීනි ද්‍රාවණය කියලා කියන්නේ ද්‍රාවණය දන්නවනේ ද්‍රාවණය විද්‍යාගාරයේදී විවිධ ද්‍රාවණවල උෂ්ණත්වය මැනීමට උෂ්ණත්මාන භාවිතා කරයි. උෂ්ණත්මාන භාවිතා කරයි. හරිනේ උෂ්ණත්වය මැනීමට උෂ්ණත්මාන භාවිතා කරලා දරුවෝ විනාඩියක් ඉන්න මට විනාඩියක් දෙන්න දරුවෝ මේ පොඩි හදිසියක්
sorry ළමයි අන්තිමට ලිපේ පොඩ්ඩක් කියන්න. very sorry ළමයි පොඩ්ඩක් මේ අර ලියුම වගේක් ආවා ඒක පොඩ්ඩක් ගන්න ගියේ. මේ මට කියනකොට අන්තිමට ලිපේ පොඩ්ඩක් කියන්න දරුවෝ. අන්තිමට ලිපේ එක විද්‍යාගාරයේදී විවිධ ද්‍රාවණවල උෂ්ණත්වය මැනීමට උෂ්ණත්ව මාන භාවිතා කරයි. විද්‍යාගාරයේදී භාවිත කරන්නේ. හරි. ඒකට අපි කො රෝගීන්ගේ උෂ්ණත්වය මයින් පාවිච්චි කරනවා කිව්වා. පසේ උෂ්ණත්වය මයින් පාවිච්චි කරනවා කිව්වා. විද්‍යාගාරයේදී විවිධ ද්‍රාවණ උෂ්ණත්වය මයින් පාවිච්චි කරනවා කියලා කිව්වනේ. හරි. ඊළඟට අනුමාත්‍රිකාව ලියාගන්න පුතේ වෛද්‍ය උෂ්ණත්ව මානය කියලා. වෛද්‍ය උෂ්ණත්ව මානය. අනුමාත්‍රිකාව ලියාගන්න වෛද්‍ය උෂ්ණත්ව මානය. මොකක්ද සර්? මට කැඩි කැඩි ඇහෙන්නේ. වෛද්‍ය උෂ්ණත්ව මානය. හරි සර්. හරි. ඒතර මේ කියන්නේ මොකක්ද මම කියේ පුතේ? වෛද්‍ය උෂ්ණත්ව මානයේ පරිමාණය ඉතාම කෙටිනේ. දැන් සාමාන්‍ය උෂ්ණත්ව මානය කියන සෙල්සියස් 0 ඉඳන් සෙල්සියස් 100 වෙනකම් උෂ්ණත්වය තියෙන්න ඕනේ. හැබැයි මේක එහෙම හරියන්නේ නැහැ. උෂ්ණත්වය තියෙන්න ඕනේ පොඩ්ඩයිනේ. ඒ මිනිහගේ උෂ්ණත්වය ඉතර පරාසයක් නෑ නේද? නම් පොඩ්ඩයි තියෙන්න ඕනේ. නම් උෂ්ණත්ව පරාසය හුඟක් කෙටි. ඒ වගේම මේකට පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට මධ්‍යසාර මේ අරක් මේ sorry රසදිය තමයි පාවිච්චි කරන්නේ. ඒ වගේම මේකේ කුඩා නැම්මක් අපිට බලා ගන්න පුළුවන්. සාමාන්‍ය මිනිහගේ උෂ්ණත්වය කීයද කිව්වේ? සෙල්සියස් 37යි. එහෙම නැත්නම් 37.5. ඔය ටික අපි ලියා ගන්න වෙනවා. හරිනේ? දැන් ලියුවට වෛද්‍ය උෂ්ණත්ව මානය කියලා. ඒ අර්ථය ලියාගන්න තව දා ලියාගමු. මෙහෙම ලියා ගන්න. මිනිසාගේ සාමාන්‍ය අය කට්ටියම කැමරාව ඔෆ් කරගෙන නේ මම දන්නේ නැහැ මොකද කරන්නේ කියලා. මිනිසාගේ සාමාන්‍ය දේහ උෂ්ණත්වය හරියට ඇහුන්නේ. මිනිසාගේ සාමාන්‍ය දේහ උෂ්ණත්වය මෙහෙම ලියන්න. සෙල්සියස් 37 කියලා ලියන්නේ මෙහෙම. 37 කියලා ලියලා 100 අකුර ලියලා මෙහෙම උඩින් හිතා. සෙල්සියස් 37. 37යි සෙල්සියස්. වරහන් ඇතුලේ ලියාගන්න සාමාන්‍ය සමහර පොත්වල තියෙනවා පුතේ 37.5 කියලා. පේපරේ ඇහුවොත් කොයි දෙකකින් ඇහුවත් ඒක හරියට ගහන්න හරිනේ. සමහර පොත්වල 37යි කියලා තියෙනවා. වරහන් ඇතුලේ ලියාගන්න 37.5. මිනිසාගේ සාමාන්‍ය දේහ උෂ්ණත්වය 37 සෙල්සියස් එහෙම නැත්නම් 37.5 වේ. හරිනේ? හරි. ඊළඟට ලියාගන්න මම කිව්වා මිනිහාගේ උපරිම උෂ්ණත්වය නගින්න පුළුවන් සෙල්සියස් 40කට. ඊට වඩා නගින්න නැහැ කෙනෙක්ගොත් මැරෙනවා වුණොත් යන්නේ. ඒ හින්දා මොකද වෙන්නේ? උෂ්ණත්ව පරාසය උඟා කෙටි එකක් ලියාගමු. දැන් තරොත් දාලා ලියාගන්න. මිනිසාගේ තිබිය හැකි උපරිම උෂ්ණත්වය කියන්නේ 40යි සීතීත. කියන්නේ සෙල්සියස් අංශක 40ක් කියන එක. එහෙනම් උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 40යි. 40ක් සීතීත. හරිනේ 40ක් වේ 40ක් පමණ වේ කියලා දාගන්න. හරියටම කියන්න බෑ 40ක් පමණ වේ. හරි. එහෙනම් අපිට කියන්න පුළුවන් මොකක්ද? මේ රස වෛද්‍ය උෂ්ණත්ව මානය මොකද්ද කියන්නේ? මොකද්ද කියන්නේ? උපරිම උෂ්ණත්වය මොකද්ද? උපරිම උෂ්ණත්වය මිනිසාගේ 40ක් පමණ වේ. 40ක් පමණ වේ. 40යි සී පමණ වේ. එහෙනම් අපිට කියන්න පුළුවන් මොකද උදේ? වෛද්‍ය උෂ්ණත්ව මානයේ මේ උෂ්ණත්ව පරාසය 0 ඉඳන් 100 වෙනකන් තියෙන්න ඕනේද? නෑ. 35 ඉඳන් 45 වෙනකන් තිබ්බනම් නැතිනේ. හරි. දැන් තරොත් දාලා ලියාගමු මේක ලියාගන්න.
එබැවින් වෛද්‍ය උෂ්ණත්වමානයක 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 උෂ්ණත්ව පරාසය උෂ්ණත්ව පරාසය එබැවින් වෛද්‍ය උෂ්ණත්වමානයක උෂ්ණත්ව පරාසය එබැවින් වෛද්‍ය උෂ්ණත්වමානයක උෂ්ණත්ව පරාසය සෙල්සියස් 35 ඉඳන් ඉරි කැල්ලක් ගහලා 43යි සෙල්සියස්. සෙල්සියස් 35 ඉරි කැල්ල 43යි සෙල්සියස්. සෙල්සියස් 35 ඉරි කැල්ල 43. බැවින් වෛද්‍ය උෂ්ණත්වමානයේ උෂ්ණත්ව පරාසය සෙල්සියස් 35 ඉරි කැල්ල 43 දක්වා පටු වී ඇත. සෙල්සියස් 35 සිට 43 සෙල්සියස් දක්වා පටු වී ඇත. පටු වී ඇත. පටු වී ඇත. ඒ වගේම අපි ලියාගමු මේකේ තියෙන්නේ මොනවද? අර කේස් එක බටේ ඇතුලේ තියෙන චූටි නැම්මක් නේ. මම වෙන්නවා චූටි නැම්මක් මේකේ තියෙනවා. ඒකත් අපි ලියාගමු. හරි. ලියාගන්න ඒක. ලියාගන්න. ඊළඟටව ලියාගන්න. මෙහි කේශික නලයේ පහළ මෙහි ඊළඟටව මෙහි කේශික නලයේ පහළ මෙහි කේශික නලයේ පහළ මෙහි කේශික නලයේ පහළ මෙහි කේශික නලයේ පහළ සියුම් නැම්මක් දැකගත හැකිය. මෙහි කේශික නලයේ පහළ සියුම් නැම්මක් දැකගත හැකිය. පහළ සියුම් නැම්මක් දැකගත හැකිය. මෙහි කේශික නලයේ පහළ සියුම් නැම්මක් දැකගත හැකිය. කේශික නලයේ පහළ සියුම් නැම්මක් දැකගත හැකිය. කේශික නලයේ පහළ සියුම් නැම්මක් දැකගත හැකිය කියලා ලියන්න. කේශික නලයේ පහළ සියුම් නැම්මක් දැකගත හැකිය. අන්තිමට ලියාගමු මොකටද මේක පාවිච්චි කරන්නේ? මොකේ මයින්ඩද? ගාවන්වල මයින්ඩද පපේ මයින්ඩද? නෑ. මොකටද පාවිච්චි කරන්නේ? මේක මිනිසාගේ ශරීරයේ උෂ්ණත්වය මයින්ඩ තමයි පාවිච්චි කරන්නේ මේ වෛද්‍ය උෂ්ණත්වමානය. හරිනේ? තරොද්දලා ලියාගන්න. වෛද්‍ය උෂ්ණත්වමානය භාවිතා කරන්නේ 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 රෝගීන්ගේ උෂ්ණත්වය මැනීමටයි. රෝගීන්ගේ උෂ්ණත්වය මැනීමටයි.
රෝගීන්ගේ උෂ්ණත්වය මැනීමටයි. රෝගීන්ගේ උෂ්ණත්වය මැනීමටයි. හරි. ඒක හරි නේද? හරි. ඊළඟට අපි දැනගන්න ඕනේ අපි කොහොමද මේ වෛද්‍ය උෂ්ණත්වමානයක් පාවිච්චි කරන්නේ කියලා. කොහොමද පාවිච්චි කරන්නේ උෂ්ණත්වමානයක් අපි? මුලින්ම පාවිච්චි කරන්නේ එහෙමයි. දැන් හිතන්නකෝ උෂ්ණත්වමානය මේක කියලා. ඔන්න මේක තමයි මගේ උෂ්ණත්වමානය. වෛද්‍ය උෂ්ණත්වමානය මේක. හරිද? මේ උෂ්ණත්වමානයේ බල්බ් එක තියෙනවානේ. මේ බල්බ් එක අපි දැන් අපි සාමාන්‍යයෙන් දරුවෝ මේ කිහිල්ලස් තියන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් දිව යටින් තමයි යෝග තියෙන්නේ. කට අරින්න කියලා දිව උස්සන්න කියලා දිව යටින් තමයි මේ වෛද්‍ය උෂ්ණත්වමානය අරගෙන වෛද්‍ය උෂ්ණත්වමානය දිව යටින් ඔහම තියලා දිව වහන්න කියලා කියන්නේ. හරිනේ? හිතන්න දැන් ඔන්න උෂ්ණත්ව වෛද්‍ය උෂ්ණත්වමානයක් වාගාව තියෙනවා. මොකද කරන්නේ? ඔක ගත්ත ගමන් කටේ ගන්න දරයයි. නෑ මොකද කරන්නේ? අපි හොඳට මේක මේ විස බීජනාශක දියරයකින් මේකේ මේ රක්ති උෂ්ණත්වමානයේ පහළ බල්බ් එක හොඳට පිහ දාන්න ඕනේ ඉස්සෙල්ලාම. රෙදි කැල්ලක් අරගෙන රෙදි කැල්ලට උෂ්ණත්වයේ ඉතින් බල්බ් මේ දියරේ දාලා හොඳට මේ බල්බ් එක පිහ දාන්න ඕනේ. හරිද? ඔන්න ඒකට විස බීජනාශක දියරයකින් හොඳට මේක පිහ දාන්න ඕනේ. හේතුව මොකද? ඒ කලින් පාවිච්චි කරපු කෙනානේ මේක. මේ උෂ්ණත්වමානයේ කලින් දාගෙන කරට දාන්න නැතිනේ. එයා කටේ තිබු විස බීජ ඔක්කොම දැන් මෙයාගේ මේ ගෑවිලා තියෙන්නේ. මොකද කරන්න ඕනේ නම් කෙනෙක්ට දෙන්න කලින් මේක හොඳට පිහ දාන්න ඕනේ නේ. හොඳට පිහ දාන්න ඕනේ. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? උදව් කරන්න ඕනේ. මෙහෙම කරලා මේක මෙහෙම කරලා පල්ලෙහාට ටිකවලා කොහොම ගසන්න ඕනේ. ඇයි ගසන්නේ? ඇයි ගසන්නේ? කලින් බලපු එක්කෙනාගේ උෂ්ණත්වය මේකේ සාමාන්‍යයෙන් මැද හරියට තියෙන්න පුළුවන් නෑ කරන්නේ. තියෙන්න පුළුවන් සාමාන්‍යයෙන්. රසදිය කන්ද උඩට නැගලා සාමාන්‍ය උෂ්ණත්වය තියෙන්න පුළුවන්. මේ දැන් මොකද කරන්නේ? තව කෙනෙක්ගේ බලන්න කලින් මෙහෙම ටිකක් පල්ලෙහාට මෙහෙම කරලා ගසන්න ඕනේ. ඇයි ඒ ගසන්නේ? අර උඩට ගියපු උෂ්ණත්වය ටිකක් ආපහු බිඳුවටම දාගන්න ඕනේ. ඊට පස්සේ මොකද කරන්නේ? රෝගියාට කට අරින්න කියලා දිව යටින් මේක තියලා දිව වහන්න කියනවා. ඊට පස්සේ ටික වෙලාවක් තියලා අපි අල්ලන්නේ කොහෙන්ද ආයේ? මෙතනින් අල්ලනවද මුලින්? නෑ. මෙතනින් උඩින් අල්ලලා තමයි බලන්නේ. හරිනේ? කොහොමද සත්‍ය මයින් ආපහු ගියමු බලන්න. මුලින් මොකද කරන්නේ? මුලින් මම ගහුවක් කමන්නේ. මුලින්ම ගසනවා. ඊට පස්සේ මොකද කරන්නේ? විස බීජනාශක දියරකින් මේක හොඳට බල්බ් එක පිහදානවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ දාලි ඉවරලා ඊට පස්සේ රෝගියාගේ මේ කඩත් වල දාලා ටිකක් වෙලා තියලා එළියට අරගෙන බලනවා නේ. ඒකත් ලියන්න කොහොමද බලන්න කියලා. ඉබ්බා ගන්න පුළුවන් පියවර ටික ලියන්න කියලා. හරිනේ? අපි ලියන්න ලියන්න. අනුමාත්‍රිකාව ලියන්න. ශරීර උෂ්ණත්වය මැනීම සඳහා අනුමාත්‍රිකාව ලියන්න. ශරීර උෂ්ණත්වය මැනීම සඳහා මාත්‍රිකාවක්ද? අනුමාත්‍රිකාව. මේක ලියන්න සම්පූර්ණ එක. ශරීර උෂ්ණත්වය මැනීම සඳහා වෛද්‍ය උෂ්ණත්වමානය භාවිතා කරන ආකාරය කියලා ලියන්න යන්නේ. හරි ලියන්න. ශරීර උෂ්ණත්වය මැනීම සඳහා ශරීර උෂ්ණත්වය මැනීම සඳහා ශරීර උෂ්ණත්වය ආපහු කියන්න පුළුවන්ද? ශරීර උෂ්ණත්වය මැනීම සඳහා ශරීර උෂ්ණත්වය මැනීම සඳහා ශරීර උෂ්ණත්වය මැනීම සඳහා හරි සර්. වෛද්‍ය උෂ්ණත්වමානය භාවිතා කරන ආකාරය. ශරීර උෂ්ණත්වය මැනීම සඳහා වෛද්‍ය උෂ්ණත්වමානය භාවිතා කරන ආකාරය. ශරීර උෂ්ණත්වය මැනීම සඳහා වෛද්‍ය උෂ්ණත්වමානය භාවිතා කරන ආකාරය. හරි. මේක යන පොතේ කියලා නම් පොතේ බැලුවේ මේ පොතේ කියලා නෑ අර ගසන්න කියලා. ඒ පොතේ තියෙන පියවර ටික ලියමු. පොතේ තියෙන මුලින්ම විස බීජනාශක දියරකින් බල්බ් එක හොදන්නලු. පිහ දාන්නලු. ඊට පස්සේ දිව යටින් තියන්නලු. ඊට පස්සේ අරගෙන හරියට උෂ්ණත්වමානයේ උෂ්ණත්වය බලන්න කියලා කියනවා. හරිනේ? ඊට පස්සේ චූටි ළමයි ඉන්නවනේ. ওই චූටි මේ අවුරුදු දෙකේ ළමයි. ඒ ළමයි කට ඇතුළට ඔක දාන්න බැරිමයි. හැපුවොත් එම් බැරලාවත් නේද? අර රහදී තෝරන විතරනේ ඔකනේ. අපි ඒකින් මොකද කරන්නේ? චූටි ළමයි ඕන නම් ඉහිල් යටින් තියලා අපිට බලන්න පුළුවන් නේ. අපි ඒ ටික ලියාගමු. හරිනේ? දැන් ලියුව බලන ආකාරය කියලා ලියවනේ. කියන්න පළවෙනි පියවර අංක 1 දාන්න. අංක 1 දාලා ලියාගන්න. පළමුව
උෂ්ණත්වමානයේ බල්බය පළමුව උෂ්ණත්වමානයේ බල්බය පළමුව උෂ්ණත්වමානයේ බල්බය පළමුව උෂ්ණත්වමානයේ බල්බය පළමුව උෂ්ණත්වමානයේ බල්බය විස බීජනාශක දියරයකින් මොකද්ද සායනක පළමුව උෂ්ණත්වමානයේ බල්බය පළමුව උෂ්ණත්වමානයේ බල්බය විස බීජනාශක දියරයකින් හොඳින් පිස දැමිය යුතුය. පළමුව උෂ්ණත්වමානයේ බල්බය විස බීජනාශක දියරයකින් හොඳින් පිස දැමිය යුතුය. සර් ඔව් සර් මේ අර විස බීජනාශක දියරයකින් එතන ඉන්න සර් විස පොඩ්ඩක් බීජනාශක දියරයකින් හොඳින් පිස දැමිය යුතුය. විස බීජනාශක හා දියරයකින් සර් හොඳින් පිස දැමිය යුතුය. හරිද? හරි සර් හරි. ඊට පස්සේ මොකද කරනවා කිව්වේ? ඊට පස්සේ රෝගියාට කට අරින්න කියලා කට ඇතුළට ඒක අපි දානවානේ. හරි. අපි ඒකත් දාගමු. හරි. ඊළඟ ලියා ගන්න. ඊළඟ දෙවෙනි පියවර කියන්න. රෝගියාගේ දිව යට රෝගියාගේ දිව යට රෝගියාගේ දිව යට රෝගියාගේ දිව යට උෂ්ණත්වමානය තබා රෝගියාගේ දිව යට උෂ්ණත්වමානය තබා දරු දිව යට උෂ්ණත්වමාන බල්බය කියන්නේ උෂ්ණත්වමාන බල්බය තබා රෝගියාගේ දිව යට උෂ්ණත්වමාන බල්බය තබා උෂ්ණත්වමාන බල්බය තබා රෝගියාගේ දිව යට උෂ්ණත්වමාන බල්බය තබා මිනිත්තු 2ක පමණ කාලයක් තැබීම රෝගියාගේ දිව යට උෂ්ණත්වමාන බල්බය තබා මිනිත්තු 2ක කාලයක් තැබීම මිනිත්තු 2ක කාලයක් තැබීම මොකද කරන්නේ කියන්නේ කටින් මේක අරගෙන ඉවරලා හරියට පාඨාංක ගන්න ඕනේ. මේ පාඨාංක ගන්න විදිහ මම කියා දෙන්නම්. අපි යාළුවන්කෝ ඊළඟ තුනේ ලියා ගන්න. උෂ්ණත්වමානය මුඛයෙන් ඉවතටගෙන උෂ්ණත්වමානය මුඛයෙන් ඉවතටගෙන මුඛයෙන් ඉවතටගෙන නිවැරදිව උෂ්ණත්වය කියවාගත හැක. හරියට බලලා උෂ්ණත්වය කියවගන්න පුළුවන්. උෂ්ණත්වය කියවාගත හැක. නැත්නම් පාඨාංකය කියවාගත හැක දෙකම හරි. හරි කියවාගත හැක.
ඔය ටික බට අහන්න පුළුවන්. වෛද්‍ය උෂ්ණත්වය භාවිතා කර රෝගියෙකු මේ කාගේ හරි උෂ්ණත්වය මයින්නේ කොහොමද කියලා. මුලින්ම කියන්නේ මොකක්ද? උෂ්ණත්වමානය කියන විස බීජනාශක දියරයකින් උෂ්ණත්වමානයේ බල්බය හොඳින් පිසිදැමිය යුතුයි. ඔන්න මුලින්. ඊට පස්සේ මොකද කරන්නේ? රෝගියාගේ දිව යටින් උෂ්ණත්වමානයේ බල්බය තබා විනාඩි 2ක පමණ කාලයක් තියන්න ඕන. ඊට පස්සේ මොකද කරන්නේ? උෂ්ණත්වමානය කියන නිවැරදිව පාඨාංකය මැන ගන්න ඕනේ නේ. හරි ඔක තමයි පියවර 3. ඊට පස්සේ බයට අහන්න පුළුවන්. ඔබ එක් රෝගියෙකුගේ උෂ්ණත්වය මැන තවත් රෝගියෙකුගේ උෂ්ණත්වය මැනීමේදී අනුගමනය කරන ක්‍රියාව මොකක්ද කියලා. මොකක්ද ක්‍රියාවලිය කියන්න බල කවුරු හරි? තේරුණාද? කලින් රෝගියාගේ උෂ්ණත්වය ටිකක් හරි සටහන් වෙලා තියෙනවා වගේ තිබුණොත් ඒක අරගෙන ටිකක් අසන්න ඕනේ. හරි. ඒ දරුවෝ තිබුණොත් නෙමෙයි සාමාන්‍යයෙන් අපිට ඉතින් හරියට තුට්ටක් හරි දන්නේ නැනේ. අපි සාමාන්‍යයෙන් මෙයාගේ මෙයාට කියලා අනිවාර්යයෙන්ම තිබ්බත් නැත්නම් ඔහොම කරලා ගසනවා පොඩ්ඩක්. හරිනේ? තුට්ටක් හරි තිබ්බොත් එහෙම නේද? ආයෙත් අපි ලියන්න ඕනි බහට ඇහුවොත් එහෙම උෂ්ණත්වමානය මදක් සෙමින් ගැසිය යුතුයි කියලා නේ. අපි එකක් පොඩ්ඩක් ලියාගමු නේ. හරි පල්ලෙන් කරුවක් දාලා ලියාගන්න. එක් රෝගියෙකුගේ උෂ්ණත්වය මැන 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 තවත් රෝගියෙකුගේ එක් රෝගියෙකුගේ උෂ්ණත්වය මැන තවත් රෝගියෙකුගේ උෂ්ණත්වය මැනීමේදී එක් රෝගියෙකුගේ උෂ්ණත්වය මැන තවත් රෝගියෙකුගේ උෂ්ණත්වය මැනීමේදී උෂ්ණත්වමානය ප්‍රවේශමෙන් උෂ්ණත්වමානය ප්‍රවේශමෙන් උෂ්ණත්වමානය ප්‍රවේශමෙන් උෂ්ණත්වමානය ප්‍රවේශමෙන් ගසා දැමිය යුතුය. උෂ්ණත්ව ප්‍රමාණයෙන් උෂ්ණත්ව ප්‍රමාණයෙන් එමස් කිව්වේ නේද මම? උෂ්ණත්වමානය ප්‍රවේශමෙන් ගසා දැමිය යුතුයි කියලා කිව්වේ. උෂ්ණත්වමානය ප්‍රවේශමෙන් ගසා දැමිය යුතුයි. ඔහොම කරලා පොඩ්ඩක් ගන්න. හරි නේද? සර් පැහැදිලි නෑනේ. සිග්නල් ප්‍රශ්නයක් ඒ දරුවාට. අනිත්යට පැහැදිලිද? හරි සර්. අනිත්යට පැහැදිලිද? සර් අපිට පැහැදිලි. ඒක තමයි පුතේ අනිත්යට සිග්නල් ප්‍රශ්නයක්. ඔව් සර් අපිට පැහැදිලි සර්. හරි. එහෙනම් ගවන්නේ. හරි. එතකොට අපි ඒක ලිව්වා. හරි. ඊළඟට දැනගන්න ඕනේ අපි කොහොමද උෂ්ණත්වමානයේ පාඨාංකය කියවගන්නේ කියලා. හොඳට බලා ගන්න ඕනේ. බලන්න. හිතන්නකෝ මෙන්න මේක තමයි බලන්න මම මේක තමයි ඔන්න උෂ්ණත්වමානය කියලා හිතන්නකෝ. මෙන්න මේක තමයි උෂ්ණත්වමානය. හරිනේ? මට ඕනේ කොහරි ද්‍රාවණයක උෂ්ණත්වය මැනගන්න. ද්‍රාවණයක. හිතමුකෝ ද්‍රාවණයක් කෝපයක් ගමුකෝ. මෙන්න කෝපයක් තියෙනවා. මෙන්න කෝපයක් තියෙනවා. මෙන්න මේක ඇතුලේ ද්‍රාවණයක් වතුර තියෙනවා මේක ඇතුලේ. මේක ඇතුලේ ද්‍රාවණයක් තියෙනවා. මට මේ වතුරේ උෂ්ණත්වය මැනගන්න ඕනේ. මම මොකද කරන්නේ? මේ උෂ්ණත්වමානය මම වෛද්‍ය උෂ්ණත්වමානයක් නෙමෙයි දෙන්නේ. ඒක බලන්න. මිනිස්සුන්ගේනේ. සාමාන්‍ය උෂ්ණත්වමානයක් අරගෙන මම මේකේ බලනවා මුලින්ම බිඳුවද තියෙන්නේ කියලා. නැත්නම් පොඩ්ඩක් කොහොම කරලා ගසනවා. ඉවරලා ඔන්න බිඳුව තාම මේක කරලා ඔන්න මේකට දානවා. දාලා ඔහොම ඉතින් පැට් එකකින් ඔන්න ඔහොම ටිකක් කියලා තියෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? විනාඩි 5ක විතර තියලා මේක අරගෙන
උෂ්ණත්වමානය මෙහෙම උඩින් කොහොම කරලා අල්ල ගන්න. හරිද? අල්ලගෙන ඉවරලා මෙහෙම බලනවා දරාට කොහොම කරලා නෑ. තනි කර වැරදි. මෙහෙම බැලුවොත් නම් ඉවරයි. හරිනේ? මෙහෙම බැලුවොත් වැරදි. මෙහෙම බලන්න එපා. ඔය කරන්න ඕනේ උෂ්ණත්වමානය සිරස් කරන්න. කොහොම කෙලින් අතට හරවලා හරියට කෙලින් තියාගන්න. ඊට පස්සේ කොහොම කරලා බලන දුරට අල්ලලා වැරදි. එහෙම ඇද්දී බලනවද? නෑ. හරියටම තමන්ගේ ඇස් මට්ටමට මේක කොහොම කරලා අරන් ඉන්න ඕනේ. එහෙම කරලා බලන්න එපා. මෙහෙම බලන්න එපා. කෙලින් කරගෙන ඇස් මට්ටමට එනකන් අරන් ඉන්න ඕනේ. හරිද? මෙන්න මේ. සර් ඔව්ද? සර් ඒ උෂ්ණත් මේ පාඨාංකය බලන්නේ සර් රසදිය බල්බයෙන් අල්ලගෙනද නැත්නම් අනිත් පැත්තේ අනිත් උඩ පැත්තෙන්ද? කවදාවත් මේ වෙන්න මෙතනින් අල්ලන්නවත් එපා. මේ යටින් අල්ලන්න එපා. තනි කර වරදිනවා ඈ. මෙන්න මෙතන උඩින් වීදුරු බටෙන් අල්ලුවා කිසි අවුලක් නැහැ. වීදුරු බටෙන් මේ දෙපැත්තෙන් හැල්ලුවට අවුලක් නැහැ. සාමාන්‍යයෙන් මේ උඩින් තමයි අල්ලන්නේ. හරිද? මෙතනින් අල්ලන්නවත් එපා කියලා තියෙනවා. ඒක මෙතනින් අල්ලලා මොකද වෙන්නේ? ඔයාලත් එක්ක උෂ්ණත්වය මේකට එනවා. උෂ්ණත්වය වෙනස් වෙනවා. අර උෂ්ණත්වයේ ද්‍රාවණය පිටේ පෙන්නන්නේ. නේ? බල්බෙන් කවදාවත් අල්ලන්නේ නැහැ. හරිනේ? වීදුරුෙන් තමයි අල්ලන්නේ. අති උෂ්ණත්වයත් එක්ක එනවා නේද සර් එතකොට? ඔව් මෙතනින් ඇල්ලුවොත් අති උෂ්ණත්වයත් එක්ක එන්නේ බල්බෙන් ඇල්ලුවොත්. බල්බ් එකට දැනෙන්නේ ඔක්කොම. වීදුරුවට දැනෙන්නේ නැහැ. බල්බ් එකට තමයි දැනෙන්නේ. ඉතින් බල්බෙන් අල්ලන්නේ නැහැ අපි. හරි නේද? හා සර්. එතකොට මොකද කරේ අපි දැන් ඔන්නෝම ඕක ඇඳ ගන්න. බයි අදින්න ගන්න මේ උෂ්ණත්වමානය. ඔන්න දැන් මම උෂ්ණත්වමානය කියව ගත්තා. ඔහොම කරලා ගත්තා. හරිනේ? ඔන්න උෂ්ණත්වමානය තියෙනවා. හරිනේ? හිතන්නකෝ දැන් මේ මේ අර වතුර කෝපේ තිබ්බ උෂ්ණත්වමානය වැඩිලා දැන් ඔන්න දැන් රස දිහා තියෙන මෙන්න මේ හරි. මෙතනත් ඉහළ නැගලා. මම මගේ ඇස් තියන්න කොයි මට්ටමෙන්ද? හරියට මේ ඇස් මට්ටමෙන්. කොහොම කරලා බලන්නෙත් නෑ. මේ පල්ලයට කරලා බලන්නෙත් නෑ. හරියට මගේ ඇස් මට්ටම අරන් ඉන්න ඕනේ මේ රසදිය කඳ තියෙන දරට. ඒ කියන්නේ මගේ ඇහැ මේක නම් මෙන්න මේ මට්ටමට මගේ ඇහැ අරන් ඉන්න ඕනේ. මූණ අරන් ඉන්න ඕනේ මෙන්න මේ මට්ටමේ. මගේ ඇහැ කියලා හිතන්නකෝ. ඇහැ අරන් ඉන්න හරියටම මෙන්න මේ මට්ටමේ. අරන් ගිහලා තමයි අපි හරියටම ඒ කියන්නේ මෙහෙම උඩට නෙමෙයි පහළට නෙමෙයි හරියටම ගස් මට්ටමට අරන් ඉන්න ඕනේ. රසදිය කියලා තියෙන දැන්. එහෙම කරලා තමයි හරියටම මම පාඨාංකය බලාගන්නේ. මොකද කරන්නේ මුලින්ම ගත්ත උෂ්ණත්වය මානය මෙහෙම කරන්න එපා. සිරස් අතර තියාගන්න ඕනේ. ඊට පස්සේ මොකද කරන්නේ? ඇස් මට්ටමට අරන් ඇවිල්ලා තමයි පාඨාංකය කියවගන්නේ. ඔබ තමයි පාඨාංකය කියවන හරිම විදිය. හරි නේද? අපි ඒක තියාගමු. හරිනේ? හරි. අනුමාත්‍රිකාව ලියාගන්න. නිවැරදිව පාඨාංකය කියවා ගන්නා ආකාරය. නිවැරදිව උෂ්ණත්ව පාඨාංකය නිවැරදිව උෂ්ණත්ව පාඨාංකය නිවැරදිව උෂ්ණත්ව පාඨාංකය කියවා ගන්නා ආකාරය. නිවැරදිව උෂ්ණත්ව පාඨාංකය කියවා ගන්නා ආකාරය. නිවැරදි උෂ්ණත්ව පාඨාංකය කියවා ගන්නා ආකාරය. සර් මොකද්ද? නිවැරදිව උෂ්ණත්ව පාඨාංකය කියවා ගන්නා ආකාරය. නිවැරදිව උෂ්ණත්ව පාඨාංකය කියවා ගන්නා දරුවෝ සිග්නල් ප්‍රශ්නයක් ඇති වට හැබැයි. නිවැරදිව උෂ්ණත්ව පාඨාංකය කියවා ගන්නා ආකාරය. නිවැරදිව උෂ්ණත්ව පාඨාංකය කියවා ගන්නා ආකාරය. හරි. සමහර කට්ටිය මෙහෙම කරනවා. හිතන්නකෝ දැන් මේක මට බලන්න ඕන නම් මේකට උෂ්ණත්වමානය මෙහෙම දාලා මෙහෙම කෙලින් කරගෙනම බලනවා. සමහරු මේකෙන් අයින් කරලා බලනවා. මට කියන්න වඩා සාර්ථක වෙන්නේ මෙහෙම දාලා තියෙද්දිම මෙහෙම බලන එකද එළිතරම් බලන එක සාර්ථක වෙනවා. දාලා තියෙදි බලන විදිහ. ඒක දාලා තියෙදි බලන. මෙහෙම තියලා එළියට ගත්තට පස්සේ දැන් මේ තියෙන්නේ වායුගෝලයේ. වායුගෝලයේ උෂ්ණත්වයක් මේ බල්බ් එකට දැනෙනවනේ. ඒතකොට උෂ්ණත්වය වෙනස් වෙන්න පුළුවන්. අපි මේ ද්‍රාවණයට දාලා තියෙද්දිම සිරස් කරලා බලනවා නම් තමයි උගාක්ම සාර්ථක වෙන්නේ. හරිනේ? අපි ඒකේ විදිහට ලියාගමු වෙනවා. හරි. බලන ආකාරය කියලා ඉවනේ. කියන්නේ මුලින්ම මේක ඇදගෙනමු නේ.
ගන්න මේක. අපි මේ පරිමාණික කරන ගමු. කියන විදිහට. සම්පූර්ණ එකම ඕනේ. මේ හරිය තමයි දැන් ඕනේ අහු දිහාලා තියෙන්නේ. හරිද මේ අරුඩ උඩි දාලා මේ රූපේ අන්ත ගන්න ඕනේ ගන්න. අන්ත ගන්න ඕනේ මේක ඔව්. හරියට මේක උඩින් තමයි යන්නේ. ඉතින් හරි කියන්නේ. ඉවරයි සර් හරි. අනේ නෑ සර්. විනාඩියක් දෙන්න. ඉවරයි විනාඩියක් දෙන්න. දරු 7 වසරේ විද්‍යාව වැඩපොත් ඉවරයි. මම බැලුවේ දැන් නෑ ඉවරයි. හරි සර්. ලබන සතිය අපි කරන්නේ ලබන සතිය කරන්නේ පේපර් එකනේ. මම පේපර් එකක් දාන්න පන්ති ඉවරලා පේපරේ ලබන සතිය සාකච්ඡා කරන්නේ. ඊට පස්සේ සතිය අපි කරන්නේ වැඩපොත්. ඊට කලින් ගන්න කොහොමද පොතේ. සර් ඔව්. අර සර් වැඩපොත ගන්න කියලා දාපු දවසේ සර් මැසේජ් එක ඔව්. සර් එදා මේ තාත්තා වැඩැරිලා එන ගමන් තාත්තට කිව්වා වැඩපොත බලාගෙන ඉන්න කියලා. ඔව්. ඒ වැඩපොත සර් මෙහාට එන්නේ නැල්ලු සර්. එහෙමද? ඔව් සර්. කවුරුත් නැද්ද ගෙන්න ගන්නවත් දරුවෝ? මේ අපි ඉන්නේ රින්කෝ සර් මේ දවස්වල නිරෝධායන වෙලා ඉන්නේ. එහෙම කොහෙද වෙලා කිව්වද? රින්කෝ මොරවැවට ටිකක් මෙහාට වෙන්න. මේ මට අපරාධිතා මැසේජ් එකක් දෙන්න මම එළියම පොට් ටික අරන් එනවා දරුවෝ මම ඊයේ ටවුන් ගිහිල්ලා මේ ටවුන් එක හුඟක් දුර අපිට. දැම්ම සර් මැසේජ් එකක්. ඈ? අර කලින් සර් මැසේජ් එකක් දාලා තිබ්බේ. ඔව්. එතකොට තාත්තට කිව්වා මැසේජ් එකක් දාන්න කියලා. ඔව්. තාත්තා ඇඩ්‍රස් එක දාලා තිබ්බා. පොඩක් ඉන්න ඊට පස්සේ පහවදා තමයි සාර තැපැල් දාන්නම් කරලා ඒ මැසේජ් එක දැක්කේ. තැපැල් කරන්න දාන්න. තැපැල් කරේ මෙන්න මේ ආයෙත්. 7 වසරේ දකිත් නෙත්මිනි ගඟුන් අගස් ඕසද එච්චරයි. නම මොකද්ද වගේ? දෙව්මිස.
දෙව්මි මට කියලා හැජ දාලා නැහැ දරුවෝ. දෙව්මි දාලා නැහැ. හා සර්. දැම්මම අනිවාර්යයෙන් මම එවනවා. ඔයාගේ නම සේව් කරන්න දරුවෝ මම දෙව්මි කියලා. දෙව්මි දෙව්මි 7 ඉන්නවනේ. බලමුකෝ මම මේක ටිකක් පොඩ්ඩක් බලන්නම්කෝ මම. හරි. ඉතින් මම තමයි උස්මත්. ඇඳ නෙමෙයි කට්ටියම. ඔව් සර්. හරි අපි ඉගෙන. මුලින් මොකද කරනවා කිව්වේ? උෂ්ණත්වමානයේ බල්බය. මේ උෂ්ණත්වමානයේ බල්බය මේ අපිට ඕනේ ද්‍රවය ඇතුළට දාලා මොකද? සිරස තියලා තමයි අපි පාඨාංකය ගන්නන්නේ මුලින්මනේ. ලියාගමු මේක. පළවෙනි එක ලියා ගන්න. මුලින් මොකද කරන්නේ කියලා. කියන්න. උෂ්ණත්වමානයේ බල්බය 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 උෂ්ණත්වය මැනීමට අවශ්‍ය උෂ්ණත්වමානයේ බල්බය උෂ්ණත්වය මැනීමට අවශ්‍ය ද්‍රවය සමග උෂ්ණත්වය මැනීමට අවශ්‍ය ද්‍රවය සමග උෂ්ණත්වය මැනීමට අවශ්‍ය වන ද්‍රවය සමග උෂ්ණත්වය මැනීමට අවශ්‍ය වන ද්‍රවය සමග හොඳින් ස්පර්ශ වනසේ තබා ද්‍රවය සමග හොඳින් ස්පර්ශ වනසේ තබා ද්‍රවය සමග හොඳින් ස්පර්ශ වනසේ තබා ස්පර්ශ වනසේ සිරස තබා ගත යුතුය. උෂ්ණත්වමානයේ සර් පොඩ්ඩක් මට විශ්ුණා ආයෙත් ඉස්සෙල්ලා ඔව් ඉඳන් සර් කියන්න. පුළුවන්ද? උෂ්ණත්වමානයේ බල්බය උෂ්ණත්වය මැනීමට අවශ්‍ය ද්‍රවය සමග මේක කියලාද උෂ්ණත්වය මැනීමට අවශ්‍ය ද්‍රවය සමග හරිනම් හරි කියන්නේ මට තේරෙන්නේ නැහැ. හරි සර්. උෂ්ණත්වය මැනීමට අවශ්‍ය ද්‍රවය සමග මොකද කරන්න ඕනේ? ද්‍රවය සමග හොඳින් මේක ගාවන්න ඕනේ. ද්‍රවය සමග කියන්නේ හොඳින් ස්පර්ශ වනසේ හොඳින් ස්පර්ශ වනසේ හොඳින් ස්පර්ශ වනසේ ද්‍රවය සමග හොඳින් ස්පර්ශ වනසේ හොඳින් ස්පර්ශ වනසේ සිරස්ව තබාගත යුතුය. සිරස්ව තබාගත යුතුය. හොඳින් ස්පර්ශ වනසේ සිරස්ව තබාගත යුතුය. සිරස්ව තබාගත යුතුය. හොඳින් ස්පර්ශ වනසේ සිරස්ව තබාගත යුතුය. මුලින් හරි. හරිද? හරි සර්. ඊළඟ මොකද කරන්න ඕනේ? දැන් ඔන්න පාඨාංගය ගණ්ඩායි යන්නේ ඉලක්කම කියවන්නේ. මොකද කරන්න ඕනේ? මේ උෂ්ණත්වමානයේ මේ කෙලවර ඉහළ කෙලවර මොකද කරන්න ඕනේ? S මට්ටමට අපි අරගෙන එන්න ඕනේ නේ. අරගෙන එන විදිහට උෂ්ණත්වමානය හදා ගන්න ඕනේ. ඊ මේ ලක්ෂණ කියන්නේ දෙවෙනි එක කියන්නේ. පාඨාංක ලබා ගැනීමේදී පාඨාංක කියන්නේ මෙහෙම පාඨාංක කියන්නේ පාඨාංක ලබා ගැනීමේදී
පාඨාංක ලබා ගැනීමේදී පාඨාංක ලබා ගැනීමේදී රසදිය කන්දේ ඉහළ කෙළවර රසදිය කන්දේ ඉහළ කෙළවර පාඨාංක ලබා ගැනීමේදී රසදිය කන්දේ ඉහළ කෙළවර රසදිය කන්දේ ඉහළ කෙළවර පාඨාංක ලබා ගැනීමේදී රසදිය කන්දේ ඉහළ කෙළවර අස්මත්තමේ තබාගත යුතුය. පාඨාංක ලබා ගැනීමේදී රසදිය කන්දේ ඉහළ කෙළවර අස්මත්තමේ තබාගත යුතුය. අස්මත්තමේ තබාගත යුතුය. මට්ටමේ තබාගත යුතුය. කියන්නේ පසුව නිවැරදිව පාඨාංගය කියවාගත යුතුය. පසුව ඒකටම සර් ඊළඟ කෝ ඒකටම ලියාගන්න. පසුව නිවැරදිව පාඨාංගය කියවාගත යුතුය. හරිනේ? ඔයාලට මොනවද ප්‍රශ්නයක් තිබ්බොත් මේ chat එකට දාන්න. Our weather is an interconnected system. Small changes in one place create surprising results in others. Powerful storms, widespread fires, rising waters, collapsing glaciers. The race is on to understand the impact. Travel alongside researchers and scientists as they search for answers, and join with real-life heroes as they battle the elements. National Geographic invites you to explore our amazing planet. As its most powerful forces collide. ළමයි යව දන්නවද කවුද කියලා? ඔව් සර් කැස් බෑවා කැස් බෑවයි. ජෙලි ෆිෂ් නේ. පොඩක් මේ පාඩම් කරලා මහතින්ද මේක දැම්මේ දැන් පාඩමටත් උන ඊළඟ පාඩමට අපිට මේක
මාව කට්ටුනා මොනවද ඒ කනවද? ඔව් මේ කණ එක තමයි පිස්සු. පිස්සු තමයි කියන්නේ. මාව කට්ටුනා මොනවද අන්තිමේ කියන්න දුන්නේ සර් එච්චරද? හරි ඒක ලෙක්කන්නේ හරි ඔව් සර් අපිට කරන්ට් එක නැතුව ගියා සර් රෙකෝඩින් එක එවනවද? හරි මම වීඩියෝ දාලා තියෙන්නේ වීඩියෝ අනිවාර්යෙන් එවනවා හා සර්. හරි එතකොට අපි ඊළඟ ටික ලියාගමු හරිනේ හරි හරි ඊළඟට අපි දැනගන්න ඕනේ මේකයි හරි අපි මට කියන්න අපි මොකක් හරි වස්තුවකට තාපය ලබා දෙනවා ඒ කියන්නේ ප්‍රශ්නේ ලබා දෙනවා එතකොට මොකද වෙන්නේ උෂ්ණත්වය වැඩි වෙනවද අඩු වෙනවද වස්තුවකට තාපය ලබා දෙනකොට ඒකේ උෂ්ණත්වය වැඩි වෙනවා ඔයා මොකක් හරි භාජනයක් ලිපේ වෙලා ගෑස් ලිප ඔන් කරනවා නැත්නම් දත් ටිකක් එකට දානවා මොකද වෙන්නේ ලිප අර මේ භාජනේ පත් වෙනවා උෂ්ණත්වය වැඩි වෙනවා නේ තාපය ලබා දෙනකොට උෂ්ණත්වය වැඩි වෙනවා ඕකේ ඔයා දැන් හිතන්න ඔන්න තේ එකක් හදා ගන්නවා ප්‍රශ්නේ පිටින් තේ එකක් හදාගෙන තියෙනවා හරිද ඔය තේ එක ගෙනල්ලා මේක උඩින් තියලා තියෙනවා බොන්න නැතුව මොකද වෙන්නේ තාපය ඕකේ අයින් වෙනවා ඕකෙන් තාපය එතකොට සීතල වෙනවා එහෙනම් අපි දන්නවා වස්තුවකට තාපය ලබා දෙනකොට ඒක සත් වෙනවා උෂ්ණත්වය වැඩි වෙනවා ඒකෙන් තාපය අයින් වෙනකොට උෂ්ණත්වය අඩු වෙලා සීතල වෙනවා තේරුණාද වස්තුවකට තාපය ලබා දෙනකොට ඒකේ උෂ්ණත්වය වැඩි වෙනවා වස්තුවකින් තාපය ඉවත් වෙනකොට ඒක සීතල වෙලා යනවා අපි ඒක දැනගන්න ඕනේ හරි දැන් කතා කරන්නේ උෂ්ණ ප්‍රමාණය යන්නේ හරි සෑනක් අරගෙන අදුරුලක් තියලා මෙහෙම ලයින් එක වෙන් කරගන්න දැන් ඊට ඉවරයි මම ඊට දාලා වෙන් කරගන්න ඒකේ උෂ්ණ ප්‍රමාණය ඉවරයි මොකද සර් සෑනක් අරන් අදුරුලක් තියලා මෙහෙම ගහලා ඔයාලා ලියපු නෝට් එකේ වෙන් කරගන්න ඉවරයි දැන් ඒ එතන ඉවරයි පල්ලෙහා ලියන්න ටික වෙන මාතෘකාවක් ගැන කියන්නේ හස් හරි දැන් මම කිව්වා අපි යම් කිසි වස්තුවකට තාපය ලබා දෙනකොට ඒකේ උෂ්ණත්වය ඉහළ යනවා ඒකෙන් තාපය අයින් වෙලා යද්දී ඒක සීතල වෙනවා හොඳම උදාහරණය තමයි ඔයාව වතුර මේ භාජනයක් අරගෙන මුට්ටියක් අරගෙන ඒකට දානවා වතුර ටිකක් දාලා ඉවරලා ලිපේ තියෙනවානේ අන්න දැන් වතුරට තාපය ලබා දෙනවා ගින්දර වලින් ගෑස් ලිපෙන් හරි දර දාලා හරි තාපය ලබා දෙනවා මොකද ඉන්න වතුර භාජන ටික රත් වෙනවා එහෙනම් වස්තුවකට තාපය ලබා දෙනකොට ඒක රත් වෙනවා ඔයා හදාගත්ත රස්නිකින් හදාගත්ත තේ කෝප්පේවා මේ හොලින් තියලා තියෙනවා ඒකෙන් තාපය එතකොට ඔන්න හානි වී යනවා එතකොට සීතල වෙනවා වස්තුවකට තාපය ලබා දෙනකොට උෂ්ණත්වය වැඩි වෙනවා වස්තුවකින් තාපය හානි වෙනවා ඒ කියන්නේ අයින් වෙලා යනවා නම් එතකොට උෂ්ණත්වය අඩු වෙනවා හරිනේ අපි ඒක ලියාගමු මේ තරුදා පාඩම් කරන්නේ විභාගයට ඕන තරම හරිනේ කියන්නේ තරුවක් දාලා ලියාගන්න අපි දැන් වෙන් කරන්නේ කොටස් දෙකක් නේ දැන් කියන්නේ වෙනම එකක් අපි හරිනේ හරි තරුවක් දාලා ලියාගන්න වස්තුවකට තාපය ලබා දෙන විට 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 එහි උෂ්ණත්වය ක්‍රමයෙන් ඉහළ යන අතර වස්තුවකට තාපය ලබා දෙන විට 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 එහි උෂ්ණත්වය ක්‍රමයෙන් ඉහළ යන අතර වස්තුවකට තාපය ලබා දෙන විට එහි උෂ්ණත්වය ක්‍රමයෙන් ඉහළ යන අතර
වස්තුවකට තාපය ලබා දෙන විට උෂ්ණත්වය ක්‍රමයෙන් ඉහළ යන අතර වස්තුවකින් තාපය ඉවත් වන විට 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 එහි උෂ්ණත්වය අඩු වී එහි උෂ්ණත්වය අඩු වී එහි උෂ්ණත්වය අඩු වී සිසිල් වේ. වස්තුවකට තාපය ලබා දෙන විට එහි උෂ්ණත්වය ඉහළ යන අතර වස්තුවකින් තාපය ඉවත් වන විට නැත්නම් හානි වන විට එහි උෂ්ණත්වය අඩු වී සිසිල් වේ. මොනවද ලියන්න බැරව නම් කියන්න පුතේ. උෂ්ණත්වය අඩු වී සිසිල් වේ. හරිද පුතේ? හරි සර්. මම කරනවා නම් කියන්නේ. හරි. ඒකට තාපය ලබා දෙද්දී එක රත් වෙනවා. තාපය ඉවත් වෙනකොට විතර වෙලා යන්නේ. හරි. ඒක තමයි ඒ කාරණය. ඊළඟට අපි දන්නවා 6 වසර දිගගෙන තියෙනවා දරුවෝ තාපය ලබා දෙනකොට එක එක දේවල් ප්‍රමාණයෙන් විශාල වෙනවා. ඔකට කියනවා අපි ප්‍රසාරණය වෙනවා කියලා. ඒ වටිනේ අහලා තියෙනවද ඔයාලා කලින් මීට කලින් ප්‍රසාරණය කියන එක? අහලා තියෙනවා. ඔව් සර්. ඔව් සර්. මට කියන්න. රත් වෙනකොට ප්‍රසාරණය වෙනවා නම් සීතල වෙද්දී මොකක්ද කියලාද කියන්නේ? සිසිල් වෙනවා. හරි හරි. ඉතින් එහෙමනේ මං අහන්නේ. එහෙම නෙමෙයි මං අහන්නේ. රත් වෙද්දී ප්‍රසාරණය වෙනවා කියලා කියනවනේ. රත් වෙනකොට වමන දෙයක් ප්‍රසාරණය වෙනවා. ඒක සීතල වෙද්දී මොකක්ද කියන්නේ? සංකෝචනය. සංකෝචනය වෙනවා. රත් වෙනකොට ඒක ප්‍රසාරණය වෙනවා ප්‍රමාණය විශාල වෙනවා. සීතල වෙනකොට ඒක ප්‍රමාණයෙන් අඩු වෙනවා නම් ඇකිලෙනවා නම් ඒකට කියනවා සංකෝචනය වෙනවා කියලා. සංකෝචනය වෙනවා. අයි 6 වසර දින ගත්තේ. අයි අර මේ ට්‍රේල් පිළි දෙකක් අතර ඉඳ තියලා තියෙනවා. අර පාරේ කරන්ට් කම්බි එල්ලලා වැටෙනවා. එහෙම හරියටම ප්‍රසාරණය ඉඳ තියන්නේ. හරි ඒක කරත්ත රෝදේට අර කරත්ත වට්ටමක් ගහද්දි ඒ ටික අහුන්නේ නැද්ද දන්නේ නැහැ 6 වසරේදී ඉස්කෝලේ. කොහොමද දන්නේ? හරි අපි කතා කරනවා ඉස්සරහට. 6 වසරේදී පළවෙනි පාඩම විතරයි සර්. එහෙමද ඉස්කෝලේ කරන්න හම්බුනේ නැද්ද ඔයාලට? නෑ ටීචර්ට ලෙඩ වෙලා ආවේ නෑ ටික දවසක්. ඒකනේ වැඩේ නේද අයියෝ පව් මොකද කරන්නේ හරි කමන්න මෙහෙම ටික ටික ඉගෙන යන්කෝ දැන් ඉස්සරහ කොන් දැන් ආය 7 දිත් අහු වෙනවා 8 දිත් අහු වෙනවා එහෙම අවුලක් නැහැ හරි ඔය ටික විතරගෙන නම් එහෙම ප්‍රශ්නයක් නැහැ හරි ඒක දරුවෝ ප්‍රසාරණය කියලා කියන්නේ රත් වෙනකොට උෂ්ණත්වය වැඩි වෙනකොට ප්‍රමාණයෙන් විශාල වෙනවා සංකෝචනය කියලා කියන්නේ උෂ්ණත්වය අඩු වෙනකොට සීතල වෙනකොට ප්‍රමාණයෙන් අඩු වෙනවා දැන් ඔයාලම දැක්ක මොකක්ද මෙන්න මේ පරීක්ෂණය මොකද ඒ ගල්වේ දරුවෝ මුලින්ම වීඩියෝ එකක් පෙන්වන්නේ පන්ති පටන් ගත්ත වෙලාවෙම මොකද කුප්පියක් අරගෙන ඔය කුප්පියට දාලා තිබ්බ රතු පාට තින්ත જાතියක් දාලා මේකට සම්බන්ධ කරලා තිබ්බා පෑන් බටයක් මේ පරීක්ෂණේ මතක ඇති කට්ටියට හරි මොකද ඒක වෙලාවක මෙයා මේක අරගෙන තිබ්බා උණු වතුරේ මොකද උනේ මට කියන්නකෝ උණු වතුර තිබ්බාම මේ රතු පාට රතු පාට නේ උඩට ගියා. උඩට ගියා. ඇයි මේ රතු පාට උඩට ගියේ? උණු වතුරෙන් තිබ්බට පස්සේ මොකද වෙන්නේ? මේ ද්‍රවය රත් වෙනවා. රත් වෙනකොට ඕනෙම දෙයක් ඝන ද්‍රව වායු කියන තුනම ප්‍රසාරණයට ලක් වෙනවා. ඒ කියන්නේ ප්‍රමාණයෙන් වැඩි වෙනවා. රත් වෙනකොට ප්‍රසාරණය වෙනවා ප්‍රමාණයෙන් වැඩි වෙනවා ඝන ද්‍රව වායු කියන තුන. හරිනේ? ඝන ද්‍රව වායු ප්‍රසාරණයේදී දැන් මේ රුටින් පාඩ කරපු එකත් ටික ටික ප්‍රසාරණය වෙනවා. මෙයා මේ බටේ දිගේ ටික උඩට නගිනවා. ප්‍රසාරණය. ටික මෙයා ඉහළ නගිනවා. ප්‍රසාරණය.
දැන් ඉහළට නැගලා තියෙනවා මම දැන් මේ ඉහළට නැගපු එක අරගෙන දානවා සීතල භාජනයකට මොකද වෙන්නේ සත්‍යදි ප්‍රසාරණය වෙන කෙනා සීතල වෙද්දී සංකෝචනය වෙලා ප්‍රමාණයෙන් අඩු වෙනවා එතකොට මෙයාට මේක අඳින්න ඕනේද බයි තේරුණා නේද හරි ඊළඟ තව පරීක්ෂණයක් කරලා දැක්කා මේ විදිහම කුක්කියක් අරගෙන හැබැයි කුක්කිය හිස් පෑන් බටයක් ගහලා තියෙනවා පෑන් බටේ මැද්දේ පොඩි තින්ත බිඳුවක් තියෙනවා මට කියන්න මේ ඇතුළ ඇත්තටම හිස්ද මේ ඇතුළ නෑ. නෑ සර්. මොකක්ද තියෙන්නේ වාතය. වාතය තියෙනවා very good වාතය මම මේ කුප්පිය අරන් ගිහිල්ලා දානවා උණු වතුර එකකට මොකද්ද ප්‍රසාරණය වෙන්නේ මේකෙදි දැන් පෑන් තියෙන. වාතය. ඇතුලේ තියෙන වාතය ප්‍රසාරණය වෙනවා ඇතුලේ තියෙන වාතය ප්‍රසාරණය වෙද්දී වාතයේ පරිමාණය වැඩි වෙනවා ටික වාතයේ පරිමාණය වැඩි වෙද්දී මේ වාතය ටික වැඩි වෙලා මෙහා උඩට තල්ලු කරනකොට යනවා දැන් ඔන්න මෙතන තිබ්බ බටේ මේ තින්ත බිඳුව දැන් මේ හරියට ඊළඟට මෙයා අරන් තියෙනවා මං සීතලයකට මොකද වෙන්නේ ඇතුලේ තියෙන වාතය ටික ඔක්කොම දැන් ඇකිලෙනවා ඇකිලෙද්දි මොකද වෙන්නේ උඩට නැගුණු තින්ත බිඳුව ආපහු ටික බැහැගෙන එනවා අන්න තාපයේ හින්දායි සිද්ධ වෙන්නේ එහෙනම් ද්‍රව ප්‍රසාරණය වෙනවා වායු ප්‍රසාරණය වෙනවා ඝන ප්‍රසාරණය වෙනවද ඝන වෙනවා. වෙනවා මොකද්ද උදාහරණය ඔයාලා දැකලා ඇති දරුවෝ රේල් පාරක එහෙම යයි දැකලා ඇති රේල් පාර මෙහෙම තියෙන්නේ රේල් පාර හයි කරලා තියෙන මෙන්න රේල් පාර එක දිගටම බිව්වද මේ මෙහෙම නිකන් අර යකඩ හයි කරලා තියෙන මෙහෙම හොඳට බලන්න මෙන්න මේ පීලි දෙකක් අතර මෙන්න මේ වගේ පීලි දෙකක් අතර පොඩි ඉඩසක් තියලා තියෙනවා පොඩි ඉඩසක් අනේ මේ ඉඩසක් තියලා තියෙනවා ඒ තියලා තියෙන්නේ එහෙම අපි දන්නවා රේල් පාරවල් යන්නේ ගිනි යව්වේ නේද අපි දන්නවා ගිනි යව්වේ තමයි කැලෑ මැද්දෙන් යනවා නේ මේ රේල් පාරවල් එහෙනම් දවල්ට හොඳට මේවා රත් වෙනවා රත් වෙද්දි මොකද වෙන්නේ මේ රේල් පීලි දෙපැත්තට දික් වෙනවා රේල් පීලි දෙපැත්තට දික් වෙනවා රත් වෙද්දි ප්‍රසාරණය වෙනවනේ ද්‍රව ප්‍රසාරණය වෙනවා වායු ප්‍රසාරණය වෙනවා ඝන ප්‍රසාරණය වෙනවා මේ රේල් පීලි දෙපැත්තට දික් වෙනවා ඉතින් හිතන්නකෝ මෙහෙම ඔන්න එකට හයි කරලා තිබ්බා කියලා ඉතින් හිඩසක් තිබ්බේ නැහැ මේ මෙයා මේ පැත්ත රේල් පීලි මේ පැත්තට තිර කරලා තියෙන මෙහෙම තිර කරලා තියෙන දැන් ප්‍රසාරණය ඉතින් මෙයාට ප්‍රසාරණ දිහාවක් නැහැ මොකද වෙන්නේ රේල් පීලි දෙක කොහොම දික් කියලා මෙයා ඒක උඩේ කොහොම යනවා අන්න දැන් රේල් පීල්ල උඩ ගියා මොකද වෙන්නේ කෝච්චියක් එද්දි කෝච්චිය පෙරලෙන්න පුළුවන් අන්න ඕක දැනගෙන තමයි ඉංජිනේරුවෝ මොකද කරන්නේ ඉංජිනේරුවෝ මේ රේල් පීලි හදද්දි රේල් පීලි දෙක අතරින් යන හැමලෙම ඉඩක් තියලා තියෙනවා අයියේ අරක ප්‍රසාරණය වෙනවා ඉතින් ඊට ප්‍රසාරණය වෙන්නේ නැහැ ප්‍රසාරණය උපරිම තියෙනවා ඒක දන්නවා මෙච්චර ප්‍රසාරණය මෙච්චරයි මෙයා ප්‍රසාරණය වෙන්නේ කියලා හරිනේ උෂ්ණත්වය අඩු වෙද්දී ආපහු මේ විදිහටම හැදෙනවා උෂ්ණත්වය වැඩි දවසකට මෙයා මේ ඉස්සරට යනකම් දෙන්නම දෙපැත්තේ පිරෙනවා අන්න ප්‍රසාරණය හරිනේ අන්තික තමයි මොකක්ද උදාහරණ ප්‍රසාරණයට අර කරත්තරෝදේ පට්ටමක් ගන්න එක මතකනේ හරි මොකද කරත්තරෝදේ පට්ටමක් ගන්නවා කියලා කියන්නේ කරත්ත යන්නේ සාමාන්‍යයෙන් දැන් කරත්ත යන්නේ නැහැ නේ ඒ කාලේ කරත්ත ගියේ කොහෙද මිනිස්සුන් පොච්ච දුර ගමන් ගිය කරත්තවල නේ කරත්ත රෝද හදලා තියෙන්නේ මොනවගෙන්ද කරත්ත රෝද හදලා තියෙන්නේ මේ කරත්ත රෝද කරත්ත රෝද ලී වලින් හදලා තියෙන්නේ දැන් මේක අර මේ මඩවල් වලින් උණියනවා ගල් වලින් යනවා කැලෑ වලින් යනවා මොකද වෙන්නේ මේ ලී රෝදේ ඉක්මනට කිරන්න පුළුවන් පතුරු ගැලවෙනවා දිරනවා නේද හැබැයි මේක වටේට මොකක් හරි යකඩ ආවරණයක් තිබ්බොත් මේ වටේට අන්න ඒකට නම් ලී රෝදේට ඩැමේජ් එකක් වෙන්නේ නෑ ලී රෝදේ පැලෙන්නේ එහෙම මොකුත් වෙන්නේ නෑ අයියේ පොළවේ වදින්නේ මොකද්ද මෙන්න මේ යකඩ පට්ටම එහෙම එකක් දාගත්තොත් නම් හරි ඉතින් කොහොමද දෙන්නේ මේක මෙහෙම යකඩ පට්ටමක් දාගන්න වටේට ඒකට මේකයි පාවිච්චි කරේ යාළුවෝ මොකද දන්නවද කරේ දැන් කොන්න මේ තමයි ලී රෝදේ කියන්නේ මෙයාලා මුලින්ම මොකද කරේ රවුමක් හදාගත්තා මේ ලී රෝදේට වඩා චුට්ටක් පොඩිකට රවුමක් යකඩ රවුමක් හදාගත්තා රවුම මම වටේ රවුම විතරයි දාන්නේ හදාගත්තා පොඩ්ඩක් මේ වඩා පොඩිකට මොකද කරේ ඊට පස්සේ ගිනි අඟුරු ගොඩකට දාලා මේක හොඳට රත් කරගත්තා ගිනි අඟුරකට මොකද වෙන්නේ දැන් මේ රවුම ටිකක් මේකට වඩා ලොකු වුණා දැන් හදාගත්තේ මේක මීට චුට්ටක් පොඩි වෙන්නේ රත් කරද්දි මොකද උනේ මේක ටිකක් ලොකු වුණා මේක පොඩ්ඩක් පොඩි වෙනවා දැන් ඔන්න මේක අස්සන් ගිහලා මේක ඇතුළටම බස්සන්න පුළුවන් රත් වුණාට පස්සේ මේ අරගෙන ගිහිල්ලා දැන් මේ අරන් යන්නේ රත් වෙලානේ නේද ලොකු වෙලා ටිකක් ලී රෝදේ අරන් ඇවිල්ලා මෙයා ලී රෝදේ මේක ඇතුළට දානවා ඔන්න දැන් ලී රෝදේ දාලා තියෙනවා දැන් පොඩ්ඩක් ලොකුයි මේක ඉතින් ඇයි
ප්‍රසාරණය තියෙන්නේ. ඊට පස්සේ මෙයාලා මොකද කරන්නේ? ටක් ගාලා වතුර බාල්දි ගෙනල්ලා වතුර මේකට දානවා. ඇයි ඒ? සීතල කරන්නේ. සීතල කරද්දි මොකද වෙන්නේ? ආයෙ මෙයා සංකෝචන වෙලා මෙන්න මේ කාර්තිරෝධි වටේට ලස්සනට හිර වෙලා හිටිනවා. තේරුණානේ? අන්න ඔය පට්ටම ගන්න. එතකොට ඔන්න ප්‍රසාරණේ භාවිතයක් නේ. එහෙනම් ගන්න ප්‍රසාරණේ හරි වෙනවා. ද්‍රව ප්‍රසාරණේ වෙනවා. දැන් දැක්කාර තීන්ත බිඳුවේ අතු බාට තීන්තට ගොඩට ගියා ද්‍රව ප්‍රසාරණය වෙනවා. වායු ප්‍රසාරණය වුණාද? කුප්පියේ තිබ්බ වායු ප්‍රසාරණය වුණා. තව ඝන ප්‍රසාරණයට ගන්න පුළුවන් අපිට දවල් කාලේට කරන්ට් කම්බියෙම අර ඉල්ලා ගන්නවා පාරයි. ඒකත් අපිට ගන්න පුළුවන්. හරිනේ අපිට මේක හදා ගන්න තියෙන්නේ ද්‍රව ප්‍රසාරණය ගැන. ඊළඟ අනුමාත්‍රිකාව ලියාගන්න. ප්‍රසාරණය සහ සංකෝචනය. ප්‍රසාරණය සහ සංකෝචනය. ප්‍රසාරණය සහ සංකෝචනය. අද ප්‍රසාරණය හා සංකෝචනය කියන්නේ මොකද්ද කියලා ලියාගෙන අද නවත්තමු. ප්‍රසාරණය හා සංකෝචනය. ලියාගන්න. ප්‍රසාරණය යනු ප්‍රසාරණය යනු ප්‍රසාරණය යනු ප්‍රසාරණය සර් එකට තේරෙන්නේ ප්‍රසාරණය යනු උෂ්ණත්වය ප්‍රසාරණය යනු ප්‍රසාරණය යනු තාපය සපයන විට ප්‍රසාරණය යනු තාපය සපයන විට ප්‍රමාණයෙන් විශාල වීම වන අතර ප්‍රසාරණය යනු තාපය සපයන විට ප්‍රමාණයෙන් විශාල වීම වන අතර සංකෝචනය යනු තාපය ඉවත් වන විට ප්‍රමාණයෙන් කුඩා වීමයි. සංකෝචනය යනු තාපය ඉවත් වන විට ප්‍රමාණයෙන් කුඩා වීමයි. සංකෝචනය යනු තාපය ඉවත් වන විට ප්‍රමාණයෙන් කුඩා වීමයි. හරි. එතකොට මේ අපි ලබන සතියේ කරන්න පේපරයක් දෙනක මම හෙට උදේට වගේ දාන්නම් පේපරයක්. ඒක අමතක කරන් ඉන්න ඕනේ. එතකොට ප්‍රශ්නයක් දාලා හරි කරන් ඉන්න කැමති කට්ටිය print out එකක් කරන් එම කරන්න. ඊට පස්සේ අනිත් එක තමයි මේ ඔය ටික පාඩම් කරන් ඉන්න. ලබන සතියේ පේපර් එක සාකච්ඡා කරන්න එක කරන්නේ. මම කියනවා සතියක් අපි පාඩම මේක කරන්නේ. ලබන සතියේ ඩිපෝට් හම්බෙලා තියෙන හැමෝටම මම ගන්න. එතකොට ඊට පස්සේ තමයි කරන්නේ ලබන සතියේ නෙමෙයි. ලබන සතියේ ඊළඟ සතියේ. ලබන සතියේ කරන්නේ පේපර් එකනේ. හරි. ඊට පස්සේ මම කිව්වා මේ ආවර්තිතාවු පාඩම් කරන් ඉන්න කියලා. දැන් අද අපු කට්ටිය පාඩම් නැති ඇති. අද අපු කට්ටිය අමෘතදී පාඩම් කරන් ඉන්න. එයාලා මට මෙසේජ් එකක් දාන්න සර් ආවර්තිතාවු මට එවන්න මූල ද්‍රව්‍ය ටික කියලා මම එයාලට ඒක එවන්න. හරි. එතකොට මේ අපිට ඊට කලින් මෙන්න මේ කට්ටිය නා දායි පොඩ්ඩක් කියන්න. ඒකට මම ආපු කට්ටිය මාකර් කට්ටිය පොඩ්ඩක් කියන්න නම් ටික. වෙන අය ඉන්නවා පොඩ්ඩක් කියන්න පුතේ. හේෂනී, අදීප, අකීල්, මනුල, කවීෂ, අදස් නෑනේ. හරි නෑ. අම්මර්,
තිලින දෙව්මි මල්මික නෙත්මිනි ඔච්චරයි නේ ඔව් සර්. හරි ඔව් සර්. හරි එතකොට අද පාඩම ඉච්චරයි පේපර් එක වරෙන් කරන් ඉන්න ඊළඟට ආවර්තිතාවගේ මුල් ලොබ ටික කවුද මේ පාඩම් දීලා ලිව් වෙන්න පුළුවන් යාළුවා හරිද හරි මේ අලුතෙන් ආපු කට්ටිය නම් කමන්නේ නැහැ දාපහ පාඩම් 10 දැන් පාඩම් එකක් ගන්න හරි මුලින්ම කවුද දෙන්නේ කියන්න ටක් ගාලා සර් මං කියන්නම්. ඉක්මනට කියන්න මට පක්කා පන්තියක් තියෙනවා ඉක්මනට කියලා පියන් හරි කවුද කියන්නේ අදීප. කියන අදීප කියන්නේ මම hydrogen, helium, lithium, beryllium, boron, carbon, nitrogen, oxygen, fluorine, neon, sodium, magnesium, aluminium, silicon, phosphorus. හරි හොඳයි මම මේ කැමරාව ඔන් කරන් කියන්නේ ඔයාලට කරන් කියන්න පුළුවන් නැත්තම් හරි කවුද කියන්නේ නේද ඉක්මන් කරන්න සර් මං කියන්න අවිෂ මොනවද කියන්නේ සර් මං කියන්න හීලියම් ලිතියම් බෝරෝන් නයිට්‍රජන් කාබන් නයිට්‍රජන් ඔක්සිජන් ෆ්ලූවරින් නියම් සෝඩියම් මැග්නීසියම් ඇලුමිනියම් සිලිකන් ෆොස්ෆරස් හරි තමයි හරි 10ක් ඕනේ හරි සර් මම කියන්න හරි කියන්න නම්බර් සර් මං කියන්න හරි නම්බර් කියන්න කැමරාව ඔන් කරන්න hydrogen, helium, lithium, beryllium, boron, පහයි කියන්නේ carbon, nitrogen, oxygen, fluorine. So, හරි කමන්න කවුද sir, mama කියන්න. හරි කියන්න Sir, mama කියන්න. හරි අම්මා කියන්න නම්බර් පුතා කියන්න හරි Hydrogen, helium, lithium, beryllium, boron, carbon, nitrogen, oxygen, fluorine, neon, sodium, magnesium, aluminium, silicon, phosphorus, sulfur, chlorine, argon, potassium, calcium. very good හොඳයි බොහොම හොඳයි කවුද ඊළඟට කියන්නේ හරි කිව්වට අයින් වෙන්න පුළුවන් හරි කියන්න දෙව්මි දුව කියන්න Hydrogen, helium, lithium, beryllium, boron, carbon, nitrogen, oxygen, fluorine, neon. හරි හොඳයි හරි අගත් කියන්න පුතා අගත් මයික් ඔන් කරන්න hydrogen, helium, lithium, beryllium, boron, carbon, nitrogen, oxygen, fluorine, neon, sodium, magnesium, aluminium, sulfur, aluminium silicon. aluminium silicon හරි ආඩම් කරන්න ඒක හරි හොඳයි ඊළඟ කවුද කියන්නේ Akil. අකිල් කියන්නේ පුතා කියන්න කැමරා ඔන් කරන්න Hydrogen, helium, lithium, beryllium, boron, carbon, nitrogen, oxygen, fluorine, neon, sodium, magnesium, aluminium, silicon, phosphorus, sulfur, chlorine, argon, potassium, calcium. හරි බොහොම හොඳයි හොඳයි හරි ඊ වෙන්න පුළුවන් ඊළඟ කවුද කියන්නේ මෙත්මිනි දුවදම දාවේ ඔව් සර්. සර් මම ලිව් වෙන්නද? හරි ලී වෙන්න දරුවෝ කම ලී වෙන්න යමු හරි පාඩම් කරගෙන ඉන්න ඕනේ හරි හා සර්. හරි අදීප කිව්වනේ ලී වෙන්න පුළුවන් අම්මර් කිව්වද ලී වෙන්න පුළුවන් තිලින මනුල කිව්වද පුතේ කියන්නේ මං කියන්නම්. කියන්නේ පුතේ කියන්නේ Hydrogen, helium, lithium, beryllium, boron, carbon, nitrogen, oxygen, fluorine, neon. හරි හොඳයි අපිට හරි තව ටිකක් ඕනේ හරි මනුල කිව්ව නේද ඔව් සර් මං කිව්වා. හරි හරි එහෙනම් පුතේ අද පන්ති ඉවරයි මම රෙකෝඩ් එක දාන්නම් ඔයාලට හරි එහෙනම් පරිස්සමින් ඉන්න පන්ති ඉවරයි උසරණයි තෙරුවන් සරණයි සර්. හරි උතා හරි අයිබෝවන් සර්. සර්. බයි. හරි බයි